අපට අපි සිත් කතා කළා 89ක් පිළිබඳව එහෙම නැත්නම් 121ක් සාමාන්‍යයෙන් සිත් 89 පිළිබඳව අපි කතා කළා. ඊළඟට චෛතසික 52 පිළිබඳව කතා කළා. ඊළඟට අපි රූප 28 පිළිබඳව කතා කළා. අන්තිමටම නිවන පිළිබඳවත් කතා කළා. දැන් අපි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මේ හතර පිළිබඳවම කතා කළා. සිත ගැන කතා කරන්න ගිහිල්ලා සිත් ගැන කතා කළා. සිත් භූමි වශයෙන් බෙදලා තියෙන හැටි පිළිබඳව. එතකොට සිත කතා කළා. සිත්වල අපිට වැඩියෙන් මේ ලෝකේ හටගන්න කාමාවචර භූමිය පිළිබඳව අපි කතා කළා. රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, ලෝකෝත්තර භූමිය, ඒ සිත් උපදවා ගන්නෙ කොහොමද කියන මේ කරුණු ටික අපි කතා කළා. සිත පිළිබඳව. ඉතින් ඒ වගේම සිත පිළිබඳව සිතේ කෘත්‍යයන් පිළිබඳව කතා කළා. මේ සිතේ එක සිත්වල තියෙන කෘත්‍යයන්. අපි සිතක තියෙන සිත්වල තියෙන කෘත්‍යයන් 14ක් කතා කළා නේද? සිතේ කෘත්‍යයන් පිළිබඳව කතා කළා. ඊළඟට අපි චෛතසික ගැන කතා කළා. සිත පිළිබඳව ద్వාර ගැන ගොඩක් සිතේ හේතු, ద్వාර, ආරම්මන, කෘත්‍ය ආදී වේදනා මේ විදිහට ගොඩක් කරුණු සිත ගැන කතා කළා. ඊළඟට චෛතසික කතා කරනකොට චෛතසිකත් අපි වර්ග කරගත්තා. අකුසල චෛතසික මේ ප්‍රකීර්ණක චෛතසික, අකුසල චෛතසික, කාම සෝබන චෛතසික කියලා. ඊට අපි ඒ චෛතසික පිළිබඳව කතා කළා. ඊළඟට මේ අකුසල චෛතසික සිත් කුසල අකුසල නැත්නම් අකුසල ආදී මේ චෛතසිකයන් සිතත් එක්ක යෙදෙන හැටි ගැන කතා කළා. සංප්‍රයෝග කියලා. නේද? චෛතසික එක කතා කළා. ඊට පස්සේ සංප්‍රයෝග ගැන කතා කළා. එතකොට ඊට පස්සේ අපි චිත්ත වීතීන් පිළිබඳව කතා කළා. කර්මය පිළිබඳව කතා කළා. මේ කරුණු ගොඩක් කතා කළා. නිවන ගැන කතා කළා. නේද? එතකොට අපි කොච්චර ධර්මතා කතා කරලා තියෙනවද? සාමාන්‍යයෙන් හිතුවොත් එහෙම සිත් වශයෙන් ගත්තොත් 89යි. නේද? පොඩ්ඩක් පේනවනේ නේද? සිත් දැන් මේක ඔක්කොම කතා කරලා ඊළඟට මේ ඔක්කොම නාම කතා කරන්න තියෙනවා. අලුත්ම පාඩමක් අද අපි පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා පරමේව ටිකක් මතක් කරගන්න. ඒ වුණොත් ඒක ඉංග්‍රීසි අපට. නේද? අපි සිත් නැත්නම් සිත් කතා කළා කියද්ද 89ක්. එහෙනවනේ නේද? එහෙනව නේද? එහෙනවා. සිත් 89ක් කතා කළා. ඊළඟට චෛතසික 52. ඔව්. චෛතසික 52ක් කතා කළා. රූප 28ක්. රූප 28ක් කතා කළා. ඊළඟට නිවන. නිවන වශයෙන් කතා කළේ 1යි. නේද? මේක ඔක්කොම එකතු කරපුවහම කීයක් වෙනවද? 170ක්. එතකොට අපි මෙතන කතා කරලා තියෙන්නේ 170යි. ලෝකේ කතා කරන්න තියෙන්නේ කරුණු 170යි.
නේද? මොකද චිත්ත චෛතසික රූප නිබ්බාන කියන ටික තමයි පංචස්කන්ධය කියන්නේ. නේද? චිත්ත චෛතසික රූප කියන ටික ගත්තොත් අපිට මතකනේ පංචස්කන්ධය කියලා ගත්තොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන නේද? අපි මේ චිත්තචෛතසික රූප මේ රූප වේදනා සංඥා සංකාර චිත්තචෛතසිකත් එක්ක එකට එකතු වුණා නේද? මේ චිත්ත කියලා කියන්නේ විඥානය නේද? මේවා අපි කතා කළානේ. එතකොට වේදනා සංඥා සංඛාර කියලා කියන්නේ මේ ටිකම නේද? චෛතසික. රූප කියන්නේ රූප. නේද? එතකොට මේ ලෝකේ පංචස්කන්ධය ඇරුණහම වෙන දෙයක් නැහැ. ලෝකෙ කියන්නේ පංචස්කන්ධය. එතකොට එහෙමනම් චිත්තචෛතසික රූප කියලා කළොත් ලෝකෙ තියෙන ඔක්කොම දේවල්. නේද? මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට මේක අපි තව පිටිපැල්ලක් කියනවා සිත් වශයෙන් ගන්න එක අපි දැන් සිත් 89යි කියලා කියන්නේ. සිත 89 සිත කියන්නේ විඥානනාර්ථයෙන් ගත්තොත් එකයි කියලා කියනවා. ඒ පැත්තෙන් ගත්තොත් සිත් කීයක් කියනවාද? එකක් කියලා කියනවා. සිත් එකක් හැටියට හඳුන්වනවා. චෛතසික ගත්තොත් 52 මෙහෙමම කියනවා. රූප ගත්තොත් මේ අපි රූපවල ඉස්සෙල්ලාම බෙදාගත්තා. රූප පිළිබඳව කොහොමද බෙදාගත්තේ? ඉස්සෙල්ලාම රූප ගැන බෙදනකොට බෙදාගත්තානේ. කර්මාදී හේතුන්ගෙන් හටගන්න රූප වලට මොනවද කිව්වේ අපි? මතකද? නිබ්බෝග. කර්මජ. නෑ අර මොන සිත් කියලා මොන චෛතසික රූප කියලාද කිව්වේ? අපි ඉස්සෙල්ලාම බෙදා ගන්නකොට මතකද? ඉස්සෙල්ලාම බෙදා ගන්නකොට අපි කතා කළේ මොනවා කියලාද? ඔව් මහා භූත රූප. ඔව් අවිනිබ්බෝග. අවිනිබ්බෝග පස්සේ බෙදුවේ අපි. ඉස්සෙල්ලා බෙදුවේ මොකක් කියලාද? ඈ මහා භූත රූප ප්‍රසාද රූප ඒ විදිහට ගෝචර රූප. නෑ ඒ සිත් ටිකනේ අපි මේ චෛතසිකනේ චෛතසික විභාගය කියලා එනකොටම චෛතසික විභාග කරනකොටම බෙදාගත්තේ නිෂ්පන්න රූප නිස්පන්න රූප අනිස්පන්න රූප කිව්වා. නිස්පන්න රූප කිව්වේ මොනවටද? මුල 18. මුල 18 නේද? ඒ මෙතෙන්දී රූපවලදී ගන්න ඔය මුල් 18ක නිස්පන්න රූප කියලා කිව්වේ කර්මාදී හේතුන්ගෙන් හටගන්න රූප. නේද? ඒ 18 විතරක් මෙතන ගණන් කරනවා. එතකොට අතහැරෙන්නේ මොනවද? නිස්පන්න රූප ටික මොනවද? අතහැරෙන්නේ ලක්ෂණ රූප විකාර රූපයි ආකාශය. නෑ ආකාශ අතහැරෙන්නේ නෑ. නිෂ්පන්න රූප වලට
උපාදින්න රූපද ස්වාමීන් උප වහන්සේ නිෂ්පන්න රූපද? ඒක පොඩි වෙනසක් තියෙනවා නේද ස්වාමී? උපාදීන කියලා කිව්වේ කර්මාදි ඒකත් කර්ම ප්‍රත්‍යයෙන් හටගන්න ඒවා නේද ස්වාමී? ඔව් කර්මාදී ප්‍රත්‍යයෙන් හට ගන්න ටික විතරයි මෙතන ගණන් ගන්න. එතකොට උපාදින්න රූප උපාදීන සහ අනුපාදීන. අනුපාදින්න. ඔව්. ඒ රූප 10 උපාදීන රූප කොච්චරද එතකොට? 18යි. 18යි. අන්නේ උපාදීන රූප 18 විතරයි මෙතෙන්දි කතා කරන්නේ. අනිත් ඒවා මොනවද එතකොට? උපාදීන නොවන දේවල්. අනුපාදීන. උපාදීන නෙමෙයි නිස්පන්න අනිස්පන්න. නිස්පන්න රූප අනිස්පන්න රූප. නේද? නිස්පන්න රූප කියලා කියන්නේ හේතු කර්මාදී ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ. මොනවද නිස්පන්න රූප? මහා භූත රූප 4යි ප්‍රසාද රූප 5යි ගෝචර රූප 4යි ඔව්. බාහිර රූප 2යි හෘදේ ජීවිත ආහාර. ආහා. ඒ ටික තමයි මොනවද? නිස්පන්න රූප. අනිස්පන්න රූප වෙන්නේ මොනවද? ආකාශ විඤ්ඤාති රූප 2යි. ලඝු මුදිතා කම්මඤ්ඤතයි. ඔව්. ලක්ෂණ රූප 4යි. දර්ශන රූප 4යි. නේද? ඒ ටික ඔක්කොම මොනවද? අනිස්පන්න රූප. එතකොට මේ අනිස්පන්න රූප ටික අරුණාම මෙතෙන්දී එකතු කරනවා මේ නිස්පන්න රූප විතරක්. නේද? ඒ නිස්පන්න රූප එතකොට තියනවා කීයද? නිස්පන්න රූප 18 කතා කරපුවා නිස්පන්න රූප ඔක්කොම ටික එනවා. මේ සිත එකක් කියලා ගණන් අරගෙන 18ක් කියලා අරගෙන නිවන එකක් කියලා ගත්තාම වෙන්නේ කීයද ගාන? 72යි. එතකොට සරලවම අපිට තියෙන්නේ ඉගෙන ගන්න 72යි. මේ 170ක් කියලා කිව්වට ඉගෙන ගන්න තියෙන්නේ කොච්චරද? 72ක්. මෙන්න මේ කරුණු 72 පිළිබඳව නැත්නම් මේ 170 පිළිබඳව නැවත ඔක්කොම එකට එකතු කරලා කතා කරන්න තමයි දැන් තියෙන්නේ. ඒකට කියනවා මොකද්ද? සමුච්චය සංග්‍රහය කියලා. ඒකට කියනවා මොකද්ද? සමුච්චය සංග්‍රහය කියලා. ඒක තමයි 7 වෙනි පරිච්ඡේදය. අපිට කතා කරන්න තියෙන්නේ ඔන්න ඔය පරිච්ඡේදය පිළිබඳව. ඔන්න ඔය කොටස ගැන. මොකද්ද? සමුච්චය සංග්‍රහය පිළිබඳව. එතකොට සමුච්චය සංග්‍රහය එනකොට සමුච්චය සංග්‍රහය කතා කරන්න තියෙන්නේ මොනවද? නේද? සමුච්චය සංග්‍රහය කතා කරන්න තියෙනවා කරුණු 4ක්. අපි මෙච්චර කල් චිත්තචෛතසික මෙච්චරයි ඒවැ ස්වභාවය මේවයි මේ විදිහයි කියලා ඉගෙන ගත්තා. ඒවැයි ස්වභාවය ඉගෙන ගත්තා. ඔක්කොම ඉගෙනගෙන ඇවිදිලා දැන් ඔය ටික ඉගෙනගෙන තියෙන ඇත්තටම එතකොට කරුණු කීයද? 170යි. එහෙම නැත්නම් කරුණු 72යි. මේ කරුණු 72 තමයි එකිනෙක අරගෙන ආවේ. දැන් මේ ටික ඔක්කොම එකට එකතු කරලා කතා කරන්න එනවා. ඒ කතා කරනකොට අපිට තියෙනවා අකුසල සංග්‍රහය කියලා කොටසක්. මේක මේ එතකොට සමුච්චය සංග්‍රහය කියන එක කොටස් 4ක් තියෙනවා. එකක් අකුසල සංග්‍රහය. ඒ කියන්නේ අපිට ළඟ තියෙන සියලුම අකුසල් පිළිබඳව අපි කතා කරනවා. නේද? ඉතින් මේ පාඩම බොහොම වැදගත් එකක්. මේ අකුසල සංග්‍රහය. ඊළඟට කතා කරනවා නිස්සක සංග්‍රහය. ඒ කියන්නේ අපි කුසල් අකුසල් මේ ඔක්කොම එකට එකතු කරලා කතා කරනවා. ඒකට කියනවා මිස්සක සංග්‍රහය කියලා.
ඊට පස්සේ තියෙනවා කෙලින්ම කුසල්ම වැදගත්ම වෙන දේවල් ටික ඒකට කියනවා බෝධිපාක්ෂික ධර්ම කියලා. අනිත් එක තමයි සර්ව සංග්‍රහය. සියල්ලම එකතු කරලා සර්ව සංග්‍රහයේදී අපි කතා කරනවා. නේද? එතකොට සර්ව සංග්‍රහය කතා කරනකොට අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. නේද? මේ අපිට බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරන්නත් ගොඩක් දේවල් තියෙනවා. නේද? මේ විදිහට ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා මේ පාඩමත් එක්ක. නේද? මේ සර්ව සංග්‍රහය එනකොට සර්ව සංග්‍රහය එනකොට අපි මේ සියලුම දේවල් කතා කරනවා. නේද? අකුසල සංග්‍රහයේ සියලුම අකුසල් කතා කරනවා. මිශ්‍රක සංග්‍රහයේදී මිශ්‍රක දේවල් කොහොම එකට එකතු කරලා කතා කරනවා. කුසල අකුසල අව්‍යාකෘත. එවැනි අපිට කතා කරන්න තියෙන්නේ. ඒක තමයි මිශ්‍ර වශයෙන් කතා කරන්න තියෙන්නේ. එතකොට අකුසල සංග්‍රහයේදී අකුසල් විතරක් කතා කරනවා. මිශ්‍රක සංග්‍රහයේදී කුසල් අකුසල් අව්‍යාකෘත ආදී සියලුම දේවල් කතා කරනවා. නේද? ඊළඟට බෝධිපාක්ෂික ධර්ම වලදී සතර සතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රදාන සතර ඉද්ධිපාද ඊළඟට පංච ඉන්ද්‍රිය පංච බල ධර්ම ඔව් ඊළඟට පංච ඉන්ද්‍රිය පංච බල බොජ්ජංග සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග මේ බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව කතා කරනවා. නේද? ඊට පස්සේ සර්ව සංග්‍රහය කියලා කතා කරන්නේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් තියෙන දේවල් ඔක්කොම ටික කතා කරනවා. නේද? පංචස්කන්ධයේ පිළිබඳව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ස්කන්ධ ඊළඟට ධාතු 18 ධාතු ආදී ධාතු පිළිබඳව ඊළඟට ආයතන මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ආයතනයන් පිළිබඳව ඉතින් ඒ ගොඩක් කරුණු එතකොට කතා කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් අපිට දැක ගන්න පුළුවන් දේවල් ගොඩක් කතා කරන්න පුළුවන්. නේද? එතකොට ඇත්තටම අපි අඳුරා ගන්න ඕන දේවල් ටිකක් තමයි අකුසල් කියන්නේ මොනවද කියන එක. නේද? අපි මේ අකුසල කියන දේවල් ඉස්සරම කුසල් අකුසල් කියන්නේ මොනවද කියලා වර්ග කරගත්තා. නේද? කුසල් අකුසල් කියන දේවල් මොනවද කියලා වර්ග කරගත්තා. මොනවද කුසල් අකුසල් කියලා වර්ග කරගත්තේ? කුසල් කියලා කියන්නේ දැන් හිතේ හට අරගෙන අනාගතේ යහපත් ප්‍රතිඵල අගතේ ඉෂ්ට විපාක ලැබෙන දේවල් කිව්ව මොනවද? කුසල. අකුසල් කියලා කිව්වේ ඉෂ්ට විපාක. අනාගතේ අනිෂ්ට විපාක ලැබෙන දේවල් වලට කිව්වා අකුසල කියලා. නේද? එතකොට මෙන්න මේ අකුසල් පිළිබඳ ඉස්සෙල්ලාම අකුසල්නේ හැමතැනදීම කතා කරන්නේ නේද? ඒ අකුසලයේ ගැන අපි කතා කරන්න තියෙනවා. නේද? අකුසල් ගොඩවල් තියෙනවා 9ක්. නේද? අකුසල් ගොඩවල් කීයක් තියෙනවද? 9ක් තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙන සියලුම අකුසල් පිළිබඳව අපි කතා කරනවා. අකුසල් ගොඩවල් 9 ගැන කතා කරනවා. නේද? එතකොට අකුසල જાති අපිට හට ගන්න අකුසල් දැන් කොයි පැත්තෙන් කිව්වත් ඔක්කොම එකයි තමයි.
නමුත් මේවා එක එක පැති වලට අරගෙන අපි අකුසල් ටික කතා කරනවා. නේද? එක එක පැති වලට අරගෙන කතා කරනවා. එයා ආශ්‍රව කියලා කතා කරනවා. ඕග කියලා කතා කරනවා. යෝග කියලා කතා කරනවා. ග්‍රන්ථ කියලා කතා කරනවා. උපාදාන කියලා කතා කරනවා. නීවරණ කියලා කතා කරනවා. අනුසය කියලා කතා කරනවා. සංයෝජන කියලා කතා කරනවා. කෙලිස් කියලා කතා කරනවා. ඔන්න එතකොට ඔන්න දැන් මතක තියාගන්න අපි කතා කරන්නේ සර්ව සංග්‍රහය. නේද? සර්ව සංග්‍රහය අරගත්තොත් මේක මම දැන් මෙතුවට කමක් නැහැ නේ. සර්ව සංග්‍රහය අරගත්තොත් අපි පාඩම සර්ව සංග්‍රහය. කුසල සංග්‍රහය නේ. නෑ මට සර්ව සංග්‍රහය. සර්ව සංග්‍රහයේ අංක එක නේ. නෑ ඔන්න සමුචය සංග්‍රහය. මට අමතක වුණා. සමුචය. සර්වනේ සමුචය. සර්වඥ අන්තිමේක නේද? අපිට කතා කරන්නේ සමුචය. සමුචය සංග්‍රහයෙන් අපිට කතා කරන්න තියෙන්නේ මොනවාද? අකුසල ඊළඟට නිශ්චිත ඊළඟට බෝධිපාක්ෂික ධර්ම ඊළඟට අන්තිමට තමයි සර්ව සංග්‍රහය. සර්ව සංග්‍රහය නේද? අකුසල ගැන කතා කරනවා නේද? අකුසල් පොඩවල් නවයක් පිළිබඳව කතා කරන්න තියෙනවා. මිශ්‍රක සංග්‍රහය තියෙනවා. බෝධිපාක්ෂික තියෙනවා. ඔව්. මිශ්‍රක සංග්‍රහයත් අපිට ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. මාර්ගාංග කියලා කතා කරන්නේ මිශ්‍රක සංග්‍රහය. ඉන්ද්‍රිය කියලා කතා කරන්නේ මිශ්‍රක සංග්‍රහය. නේද? ඊළඟට අපි දැන් කතා කරන්න යන්නේ මොකද්ද? අකුසල සංග්‍රහය. මේ කතා කරන්න යන්නේ මොකද්ද? අකුසල සංග්‍රහය. නේද? අකුසල සංග්‍රහයේ අකුසල් කීයද? 9ක් තියෙනවා. මොනවද අකුසල් 9? මොනවද? ඕඝ ආශ්‍රව ඕඝ යෝග ග්‍රන්ථනේ. ආශ්‍රව ඕඝ යෝග ග්‍රන්ථ. ආශ්‍රව ඕඝ යෝග ඊළඟට ග්‍රන්ථ ඊළඟට උපාදාන නීවරණ අනුශය ඊළඟට සංයෝජන නවයක වැඩිම කතා කරන්නේ නිතරම කතා කරන්නේ මොකද? කෙලෙස්. අපි මේවා ගැන ගොඩාක් අහලා තියෙනවා නේද? ගොඩාක් අහලා තියෙනවා. නිතරම කතා කරලා තියෙනවා. හැබැයි නිතර කතා කරලා නැති මෙන්න මේ ග්‍රන්ථ කියන වචනේ විතරක් මම හිතන්නේ නිතර කතා කරලා නැතුව ඇති. නේද? අනික් වචන ටික ඔක්කොම කතා කරලා තියෙනවා. නේද? සරලව
එහෙනම් මම අහගන්නම්කෝ මේවා කොච්චර තියනවද කියලා. දැන් මට කොච්චර තියනවද කියලා කියන්නකෝ. ආශ්‍රම කොච්චරක් තියනවද? ආශ්‍රව කීයක් තියනවද? 4යි. 4ක් තියනවා. නේද? මම යන්නේ මං කියන එක ලියාගෙන යන්නේ. ආශ්‍රව 4ක් තියෙනවා. ඕග 4යි. 4ක්. යෝග 4යි. 4ක්. ග්‍රන්ථ 4යි. 4ක්. උපාදාන 4යි. 4ක්. මෙයා දන්නවා අපි නේද? නීවරණ 5යි. 5යි. අනුසය නීවරණ 8ක්. පංච නීවරණ. ඔව්. සාමාන්‍යයෙන් කතා කරනකොට පංච නීවරණ. නේද? ඔව්. අපි සාමාන්‍යයෙන් කතා කරනකොට අපි දන්න දෙකෙන් පංච නීවරණ. සංයෝජන නිවන විද්‍යාව කතා කරමු අපි අනුසය කීයද? 7යි. අනුසය 7යි. 7යි. සංයෝජන 10යි. 10යි. කෙලෙස් 10යි. 10යි. නේද? ඕනෑ කොටස් අපි ආවේ සාමාන්‍යයෙන් සරලව මේ කතා කරලා තියෙන ඒවා ටික. නේද? සරලවම අපි ගන්න විදිහට ওই ටික තමයි අපි බෙදාගෙන තියෙන්නේ. නේද? එතකොට ආශ්‍රව ධර්ම 4යි. ඊළඟට ඕග ධර්ම 4යි. යෝග 4යි. ග්‍රන්ථ 4යි. උපාදාන 4යි. 4යි. අපි උපාදාන කීයද ඉන්නේ? 4යි. ඔව්. ඊළඟට නීවරණ. නීවරණ. හැබැයි නීවරණ අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ කීයද? 5යි. නමුත් අපි මෙතෙන්දී කතා කරනවා නීවරණ 6ක්. නේද? නීවරණ කීයක් කතා කරනවද මෙතෙන්දී? 6ක් කතා කරනවා. නේද? එකතු වෙන්නේ මොකද්ද? අවිද්‍යාව කියලා. නීවරණයක් එකතු වෙනවා. නේද? අවිද්‍යාව කියලා තව නීවරණයක් එකතු වෙනවා. ඊළඟට නීවරණ වලින් පස්සේ කතා කරන්නේ මොනවද? අනුසය. අනුසය ධර්ම 7යි. නේද? සංයෝජන 10යි. 10යි. කෙලස් 10යි. නේද? දැන් එතකොට අපි සාමාන්‍යයෙන් කතා කරන ඒවයි වැඩි වෙලා තියෙන්නේ නීවරණ එකක් විතරයි නේද? ග්‍රන්ථ කියලා නිතර කතා කරපු අලුත් එකක් ඇවිදින්න තියෙනවා. නේද? මේවා මේ වචන මේ ටික දන්න නිසා තමයි මම මේ විදිහට මේ කතා කරන්නේ. මොකද කොහොම අය මේ වචන දන්නවා. කොහොම අය මේ වචන අහලා තියෙනවා. අපි නිතර කතා කරලා තියෙනවා. නිතරම බණ කියනකොට නිතර ඇහෙන ධර්මතාවයන් ඇටියට අපි මේව දන්නවා. නේද? එතකොට ආශ්‍රව කියලා කියන්නේ මොනවටද? අපි මේ කතා කරන්නේ ඉස්සෙල්ලා කෙටියෙන් මොනවද කියලා කතා කරගෙන යන්නකෝ. ආශ්‍රව කියලා කියන්නේ මොනවද? යටපත් වෙලා තියෙන කෙලෙස් ධර්ම. ආශ්‍රව. තව ටිකක් කිව්වොත් එහෙම පැසවන දේවල් වලට. පැසවන දේවල් වලට කියනවා මොනවද? ආශ්‍රව. එක තැනක තිබිලා
බොහෝ කාලයක් එක තැනක තිබිලා පැසවන දේවල් වලට කියනවා එක තැනක තිබුණාමනේ පැසවන්නේ. එතකොට පැසවපු දේවල් වලට කියනවා මොනවද? ආශ්‍රව කියලා. ඕග කියලා කියන්නේ ගහගෙන යන. සැඩ පහරක්. නේද? යෝග කියලා කියන්නේ ඔව් යෝග කියලා කියන්නේ සංසාරයට නැවත යොදවන. ඔව් නැවත නැවත යොදවන නිසා ඒකට කියනවා යෝග කියලා. නේද? එතකොට ග්‍රන්ථ කියලා කියන්නේ මේ සරල අපි මේවා ගැන ගොඩක් කතා කරනවා. මින් කෙටියෙන් අපි මොනවද මේ කියන කතා කරන්න. ඔව් ග්‍රන්ථ කියලා කියන්නේ ගැට ගහස. ගැට ගසලා තියෙන දේවල්. ආයේ ඒ කියන්නේ මේ අනාගත භවයන්ත් එක්ක සංසාරේ පැවැත්ම පිණිස ගැට ගහලා තියෙන දේවල් වලට කියනවා මොනවද? ග්‍රන්ථ. ග්‍රන්ථ. උපාදාන කියලා කියන්නේ තදින් අල්ල ගන්නවා. ඔව් දැඩි කොට අල්ලාගත්තු දේවල් උපාදාන කියනවා. නේද? නීවරණ කියන්නේ ඔව් මොකද? මොකද නීවරණ කියලා කියන්නේ? නිවන් මඟ අහුරන ධර්ම. ඔව් ආවරණය කරන දේවල්. ඉත වහලා දමන නිවන වහලා දමන වරණය කරන දේවල් නීවරණ කියලා. අනුසය කියලා කියන්නේ ඔව් අනුසය කියලා කියන්නේ යටපත් යටපත් වෙලා අප්‍රකටව ඒනි නැති වෙන්නේ. කියන දේවල් වලට කිව්ව මොනවද? අනුසය කියලා. නේද? එතකොට සංයෝජන සංසාරයට ගැට ගහලා තියෙන ධර්ම. සංසාරයට බැඳලා තියෙන සංසාරේ බැඳලා තියෙන දේවල් ඔව් සංයෝජන කියලා කියනවා. නේද? ඊළඟ එක කෙලෙස් කියලා කියන්නේ ආශාව. දවන තවන කිලිටි කරන දේවල් වලට කියනවා කෙලෙස් කියලා. නේද? දවන තවන නේද? මේ කිලිටි කරන දේවල් වලට කියනවා කෙලෙස් කියලා. හැබැයි දැන් මේ සාමාන්‍ය කතා කරන දේවල් අතර අභිධර්මයේ නීවරණික වෙනස් වෙනවා. ඊළඟට මේ සංයෝජන ටිකක් වෙනස් වෙනවා. අපි සාමාන්‍යයෙන් කතා කරන දස සංයෝජනත් චුට්ටක් වෙනස් වෙනවා. අපි ඔක්කොම දීර්ඝ වශයෙන් කතා කරමු. මේ කෙටි කරලා මොකද්ද මේ කියන එක විතරක් කතා කරමු. ඔව්. එතකොට හරි නේද කෙටියෙන් කතා කරන විදිය නේද? ඔව්. එහෙමනම් දැන් අපි එක එක කතා කරගෙන යමු. නේද? ඔව්. මම හිතන්නේ මේවා දැන් ගොඩාක් දන්නවා. දැන් මට බොහොම චුට්ටයි කියන්න ඕනේ. ගොඩක් දේවල් අහගන්න පුළුවන්. නේද? ගොඩක් දේවල් අහගන්න පුළුවන්. මොකද ගොඩාක් බණ අහනවා. නිසා ගොඩාක් ධර්මී කතා කරනවා. ඒ නිසා ඔක්කොම අයට කතා කරන්න පුළුවන් මේ ධර්මතා පිළිබඳව මොනවද කියලා. නේද? එතකොට අපට පහසුයි අපි දන්න දේවල් ටික පහසුවෙන්ම විදහා හදා ගන්න පුළුවන්. නේද? එතකොට ඉස්සෙල්ලාම තියෙන්නේ මොනවද? ආශ්‍රව. නේද? ආශ්‍රව කියලා තියෙනවා. එතකොට ආශ්‍රව මොනවද? ආශ්‍රව නේද? ආශ්‍රව තියෙන කීයද? කාමාශ්‍රව, භවආශ්‍රව, ඔව්. ඉෂ්ඨාශ්‍රව. අවිද්‍යාශ්‍රව. ඒකත් අපි හැබැයි අපි විතර දැන්
ආශ්‍රව කියලා කතා කරනවනේ. ඇත්තටම ආශ්‍රව වශයෙන් සූත්‍ර පිටකයේ තියෙන තුනයි. මේ අභිධර්ම පිටකයේ තමයි ආශ්‍රව හතරයි කියලා තියෙන්නේ. ඒක අපි සාමාන්‍ය පොදු වෙලා තියෙන්නේ ආශ්‍රව හතරක් කතා කරන්නේ. අභිධර්ම පිටකයේ නිසා. නේද? ඔව්. ආශ්‍රව නේද? මොනවද? අපිට මේක ඔව්. කාමාශ්‍රව නේද? මේක මේ මාප්‍රාණ ගහන්නට කාමාශ්‍රව ඊළඟට කාමාශ්‍රව භව ඊළඟ එක භව ඊළඟ එක කාම භව අවිද්‍යාව දික්ඨාශ්‍රව දික්ඨ දික්ඨාශ්‍රව නේද? ඊළඟට අවිද්‍යාව අවිද්‍යාව මේක මේ සූත්‍ර පිටකයේ වෙනස් වෙන්නේ කොහොමද? අවිද්‍යාව නෑ සූත්‍ර පිටකේ. ඔව් සූත්‍ර පිටකයේ මොකද නැත්තේ? අවිද්‍යාශ්‍රව. සූත්‍ර පිටකේ නැති දික්ඨාශ්‍රව නේ. දික්ඨාශ්‍රව නැත්තේ නේ. ශ්‍රව මොනවාද මේ දික්ඨාශ්‍රව නැත්තේ නේද? සූත්‍ර පිටකේ දික්ඨාශ්‍රව දික්ඛිය කියලා ඈ අවිද්‍යාශ්‍රවයේම තමයි කොටස් කරලා තියෙන්නේ දික්ඨාශ්‍රව වශයෙන් නේද? ඔව් මේ එතකොට කාමාශ්‍රව කියලා කියන්නේ කාම නේද? කාම ඒ කියන්නේ කාම වස්තුන් කාම තෘෂ්ණාව නේද? රූපකාම ශබ්දකාම රසකාම පොට්ටබ්බකාම ස්පර්ශකාම නේද? එන මේ පංචකාම එතකොට පංචකාමයක් තියෙනවා. එතකොට රූපකාම කියන්නේ රූපකාම කියන්නේ රූපේට තියෙන ආසාව ඇලීම නේද? මේ එතකොට ඊළඟට කාම රූපේට තියෙන ඇතුළේ ඊළඟට කාම ශබ්දකාම අහන්ට තියෙන ආසාව නේද? ගන්ධකාම ඊළඟට රසකාම පොට්ටබ්බකාම නේද? ඒවයි ඇලිලා ඉන්න එක නේද? එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැත්නම් පොට්ටබ්බ නේද? මේවයි මේ ඇලිලා උමතු වෙලා ඉන්න ඇලිලා ඉන්නකොට උමතු වෙලා. ඒ නිසා මොකද කරන්නේ? මේ කපුසල් ධර්මයන්
සිද්ධ කරනවා. මේවයි ගැලිලා තියෙන නිසා ඒවයි හැසිරෙන දේවල් අපි කියනවා දුස්චරිත කියලා. නේද? ඒත් ගමන් කරනකොට ඒවට කියනවා දුස්චරිත කියලා. එතකොට මේ අපි මේ නොයේක අකුසල ධර්මයන් සිද්ධ කරගන්නට මේක ප්‍රධාන වෙනවා. නේද? රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ස්පර්ශකාම. ස්පර්ශකාම. නේද? එතකොට මේ ඒක නිසා මේක හරියට සැඩ පහරක් වගේ. මේකට අහු වුණායින් පස්සේ ගහගෙනම යනවා. නේද? ඒක ඒ තරම් දරුණු එකක්. සැඩ පහරක් කියලා කියන්නේ ලේසියෙන් ගැලවෙන්න බැරි එකක්. නේද? අහු වුණොත් ගහගෙන යනවා. ඉතින් මොන විදිහේ දෙයක් වෙයි දන්නේ. ඒ නිසා මේ ලෝකෙටම වෙලා තියෙන්නේ මොකද්ද? සංසාරේ අපිට වෙලා තියෙන්නේ මෙන්න මේ සැඩ පහරක ගහගෙන යනවා. මොනවාද මේ සැඩ පහරවල් ටික? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ ටිකට අහු වෙනවා අපි. සැඩ පහරට. අහුණයින් පස්සේ මොකද වෙන්නේ? ගහගෙනම යනවා. නේද? ඒකේ දරුණුකම කොච්චරද කියලා හිතන්න බෑ. නේද? ඒ දරුණුකම කොච්චරද කියලා හිතන්න බෑ. නිසා මේ කාමයේ පිළිබඳව බුදුහාමුදුරන් වහන්සේ ගොඩක් කරුණු දේශනා කරනවා. කාමයේ පිළිබඳව අපි පහුගිය දවස්වල කතා කළා. උපමා ටිකක් බුදුහාමුදුරෝ දේශනා කළා. මතකද? මම පහුගිය දවස්වල බණක් කිව්වා. මතක ඇති පොතලිය කියලා සූත්‍රය. නේද? ඔව්. කාමය කියන එක කොයි වගේ උපමානකින්ද විස්තර කළේ? නේද? කාමය කියන්නේ කොහොම එකක් කියලාද කිව්වේ? ගිනි අඟුරු වලක් වගේ. ඔව්, ගිනි අඟුරු වලක් වගේ. ඉස්සෙල්ලාම කිව්වේ මොකද්ද? මේ ළඟදී කිව්ව බණක් මතකද දන්නේ? මස් කට්ටක් වගේ සරණ. ඈ? මස් කට්ටක් වගේ. මස් කට්ටක් නේද? ලේ මස් නැති ඇට කැල්ලක්. නේද? ලේ මස් නැති ඇට කැල්ලක් වගේ කිව්වා කාමයේ කියන්නේ. නේද? ඊළඟට මස් ඇදල්ලක්. මස් ඇදල්ලක් වගේ කියලා කිව්වා. නේද? මස් ඇදල්ලක් වගේ කියලා කිව්වා. මස් ඇදල්ලක් කියලා කියන්නේ දැන් ඇත්තටම මසුත් ලේත් නැති ඇට කැබැල්ලක් බල්ලෙකුට හම්බුනහම බල්ලා මේක දැන් මස් මරණ තැනක ඇට කෑල්ලක් විසි කරනවා. බල්ලෙකෝ ගම්මාලා අල්ලගෙන මොකද කරන්නේ? ඇට කෑල්ල කපනවා. මේක ලේත් නැහැ මසුත් නැහැ. නේද? මේක හපනකොට මොකද වෙන්නේ? දෙකට තුවාල වෙනවා. ඔව්, ඇට කෑල්ලම කැඩිලා කටය තුවාල වෙලා ලෙවෙනවා. එතකොට මෙයාට දැනෙනවා තමන්ගේම ලේ රස. එතකොට හිතනවා මේක තමයි තියෙන්නේ කියලා. ඉතින් අරකම ඉතින් මොකුත් දෙයක්වත් නැහැ. නේද? ඒකට කියනවා මොකද්ද? ඇට කැබැල්ලක් වගේ කියලා. නේද? ඊළඟට කිව්වේ මස් වැදැල්ලක් වගේ කියලා. නේද? විනාශයටපත් වෙන හැටි. ඇයි මස් වැදැල්ලක් වගේ වෙන්නේ කාමයේ? නේද? ඇයි මස් වැදැල්ලක් වගේ වෙන්නේ? මස් වැදැල්ල ගිචිලිහිණියේ කරගත්ත කියන කුකුස්සෙක් හරි. නේද? බෙදා හදාගෙන කන සතානේ කපුටා. නේද? නමුත් ඉතින් උගුස්සෙක් වාගේ සතෙක් ගිචිලිහිණියේ පාස්කලේ. ඔව්.
මොකද කරන්නේ? ඔය ගිලින වර්ග. ඔව් මේක අරගෙන උඩට පියාඹගෙන යනකොට අනිත් අය පිටිපස්සෙන් පන්නනවා. පිටිපස්සෙන් පන්නනකොට මොකද කරන්නේ? පිටිපස්සෙන් පන්න මොකද කරන්නේ? අර මස්ස දැල්ල තියෙන ගිජුළු හිමියට කොටනවා. ඒක අතාරිනකම්ම ඒකට කොටනවා. නේද? ඉතින් මස්ස දැල්ලක් වගේ නම් කොයිතරම් දුකකටපත් වෙයිද? අතෑරපුවාම අර මස්ස දැල්ල පස්සෙන් ආය අනෙක් සත්තු ටික යනවා. නේද? එතකොට කාමයේ කියන එක කොයි වගේ එකක් කියලාද කිව්වේ? මස්ස දැල්ලක් වගේ කියලා කිව්වා. ඊළඟට කොයි වගේ දෙයක් කියලාද කාමයේ කියලා කිව්වේ? අපිට මතක් වෙන තැන් වලින් කතා කරමු නේද? උළුවත්තක් වගේ කියලා. ඉදිරියක් වගේ. නේද? උළුවතු අරගෙන ගියා නම් නැතු ඇති උතන කවුරුත් නේද? ගිනිල්ල ඇති නේද? ගිනිල්ල නැති වෙන්න බෑනේ. ලංකාවේ ඉන්නකොට ඉස්සර අපට ඉතින් ටෝච් තිබුණේ නැහැ හැමතැනම. නේද? නිසා අපි මොකද කරන්නේ? උළුවත්තක් අරගෙන යනවා. නේද? ඒක තමයි රාත්‍රියට එළිය ගත්ත දේ. නේද? ස්වභාවිකවම. නේද? උළුවත්ත කියලා කියන්නේ ඇයි? උළුවත්ත අතට අරගන්නේ කොයි පැත්තටද? උලඟ. ඔව්. දැන් අපි උලඟ ගැන කතා කරනවානේ උඩු සුලඟ යටි සුලඟ කියලා. නේද? උඩු සුලඟ කියලා කියන්නේ ඉස්සෙල්ලා අපේ ඇඟේ හැප්පිලා උළුවත්ත දිහාට යනවා නම් ඒකට කියනවා මොකද්ද? උඩු සුලඟ. උළුවත්ත ඉස්සෙල්ලා හැප්පිලා අපිට උඩ ගේනවා නම් ඒකට කියනවා යටි සුලඟ කියලා. දැන් උළුවත්ත අල්ලා ගන්න ඕනේ කොයි පැත්තටද? උඩු සුළඟ. ඔව්. ඒ කියන්නේ උළුවත්තට උලඟ ඇවිදින්න අපේ ඇඟට එන පැත්තට නෙවෙයි. නේද? අපේ ඇඟේ හැප්පිලා උළුවත්තට යන එක උඩු සුළඟ. නේද? යටි සුළඟට අල්ලගත්තොත් මොකද වෙන්නේ? අපිව පිච්චෙනවා. කාමයට ඒ වගේ කියලා කියනවා. නේද? කාමයට ඒ වගේ කියලා කියනවා. මේ කාමයේ යථා ස්වභාවය. නේද? කාමයේ යථා ස්වභාවය. ඊළඟට තව මොනවද අපි කියන්නේ? බුදුරජාණන් වහන්සේ තව මොනවද උපමාද දේශනා කළේ? ගිනි අඟුරු වලක් වගේ. ගිනි අඟුරු වලක් වගේ. ඇයි ගිනි අඟුරු වලක් කියලා කිව්වේ? ගිනි අඟුරු වලට වැටුනහම පිච්චෙනවා නේද? ඒ වගේ කාමයේ කියන එක අපිට දෙවිලා පිච්චිලා යන එක. නේද? ගිනි අඟුරු වලක් වගේ. ඊළඟට කාමයේ කියන කොයි වගේ එකක්ද? සිහිනයක්. ඈ? සිහිනයක් වගේ නේද? පිළිමයක්? නෑ සිහිනයක්. තේරුන්නේ නැහැ. ඔව්. දැන් සිහිනයක් වගේ නිදාගත්තාම සිහින රකින්නේ ඒ වගේ සිහිනයක් විදියට. තේරුමට වචන සිහිනයක් වගේ. සිහිනයක්. මට වචන ටික තේරුනේ නැහැ. මේ සිහිනයක් වගේ. නේද? කාමයේ කියන එක සිහිනයක් වගේ. ඒ කියලා කියන්නේ හීනෙන් අපි දකිනවා ඇස්සරලා බලනකොට මොකුත් නැහැ. නේද? කාමයේ කියන එකත් ඒ වගේ දෙයක්. නේද? අපි විඳිනවා නමුත් අවසන් වුණාම විඳපු දෙයක් නැහැ. නේද? කාමයේ. ඊළඟට තව තියෙනවා.
තව මොන වගේ උපමාවක්ද තිබුණේ? නේද? ඔව්. ධනෙ ගැන එකක් කියනවා. ගහක ගෙඩි ගැන කියනවා. ගහක ගෙඩි ඵල ඇති කඩාගන්න අත්ත කපන වගේ කියනවා. ඔව්. ඵල ඇති රුපක් වගේ කියනවා. ඒ කියන්නේ කැලේ ඇවිදගෙන යනකොට බඩගින්න තියෙන මිනිස්සයා ගහක් දකිලා බිම වැටිලා නැති නිසා ඉදිච්ච ගෙඩි උඩ තියෙන හින්දා ගහට නැගලා කනවා. තව පුච්චලේ කියනවා එයාට ගහට නගින්න බෑ. යා මොකද කරන්නේ? ගහ කපන. ගහ කපනවා. උඩ ඉන්න පුච්චලයා අර ගෙඩි වලට රැවටිලා ආහාර ගනිමින් ඉන්නකොට විනාශයටපත් වෙනවා. නේද? කාමයේ කියන එකත් ඒ වගේ එකක්. නේද? ඊළඟට මොන වගේ තව එකක් කිව්වා? තව එකක් කිව්වා. මේ මතක් කරවන්නේ ඉතින් මතක හිටින්න ඕන හින්දා නේද? කට්ටියම දන්නවනේ නේද? ඊළඟට මොන වගේ එකක් කියලාද කිව්වේ? කාමය අර පෙට්ටියක් වගේ කියලා කිව්වේ මොන වගේ පෙට්ටියක්ද? ඔව්. ධනෙ පුරවපු පෙට්ටියක්. මේක රැක ගන්නට කරන උත්සාහය. නේද? ඒක පුරවා ගන්න කරන උත්සාහය. නොනවතින එකක්. නේද? ආසාව නතර වෙලා යන එකක් නෙවෙයි. නේද? මේ වගේ දැන් බලන්න ගොඩක් උපමා. මොනවාද? ඇට කැබෙල්ලක් වගේ. ඊළඟට මොකද? මස් දැල්ලක් වගේ. ඔව්. ඊළඟට හුලුවත්තක් වගේ. ඔව්. ගිනි අඟුරු වලක් වගේ. ඊළඟට සීනයක් වගේ. නේද? මේ ටික ගැන හිතන්නකො. එක එක පැති වලින් කාමයේ දෙස බලපු විදියක්. නේද? ධනය පුරවපු පෙට්ටියක් වගේ. ඊළඟට ඵල ඇති රුක්ක් වගේ. ඵල ඇති ගහක් වගේ. නේද? දැන් එතකොට මේ එක එක පැති වලට කාමයේ හිස් කියලා පෙන්නන්න. කාමයේ නිසා අපි මේ බොහෝසෙයින් දැවෙනවා, පිච්චෙනවා, මහා දුකකටපත් වෙනවා කියන එක කියන්න. කාමයේ කියන එක වැඩක් නැති එකක් කියලා කියන්න. නේද? ඒක අපි සදාකාලික තියෙන සැපතක් නෙවෙයි කියන එක පෙන්වන්න. ඊනයක් වගේ කියනකොට. නේද? මේ විදිහේ කාමයේ පිළිබඳව පැති 7කින් බලපු විදිහ තමයි මේ කාමයේ ගැන බුදුහාමුදුරන් වහන්සේ අපට දේශනා කළා තියෙන්නේ. සහිතන්ට කාමයෙන් කියන්නේ මේ වගේ දෙයක්. නමුත් මේක කොච්චර එකක්ද කියනවනම් මහා සැඩ පහරක්. මහා සැඩ පහරක් අපි අහු වුණොත් ගහගෙන යනවා. නේද? අහු වුණොත් ගහගෙනම යනවා. ඒ තරම් දරුණු එකක් කාමය කියලා කියන්නේ. නේද? කාමය හඳුන්වනවා මොකක්ද කියලාද? ඕගයක් කියලා. නේද? කාමය ඕගයක් කියලා හඳුන්වනවා. ඒ තරම් භයානකයි. නේද? ඒ තරම් භයානකයි. ඒකේ තියෙන භයානකකම මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න පුළුවන්කම නැහැ. නේද? ඒක අපි නුවණින් දැක්කේ නැත්නම් අපිට ඒක හරියට දකින්න බැරි වුණොත් එහෙම කොච්චර අමාරුවක වැටෙනවද? නේද? අර බෝසතාණන් වහන්සේත් එහෙම ලොකු අමාරුවක වැටුණානේ.
නේද? බෝසතාණන් වහන්සේ රාජ කුලයක ඉපදුනා. දැන් රාජකුමාරයෙක් තරුණ වියටපත් වුණා. නමුත් කාන්තාවන් පිළිබඳව කිසිම කැමැත්තක් නැහැ. රජුරවන්ට මේක ලොකු ප්‍රශ්නයක්. මම මේ මතක් කරනවා විතරයි. ලොකු ප්‍රශ්නයක්. නිසා රජුරවන්ට ඕනේ මොකද රාජකුමාරයෙක් නම් ඊළඟට රාජ්‍යය බාර දෙන්න එයාගේ දරුවෝ ඉන්න ඕනේ. ඒ නිසා රජුරෝ ඕන වෙනවා මෙයාට කාන්තාවන් හා සමග බැඳීම් සිතක් ඇති කරවන්න. මෙයා සංගීතයට කැමතියි. ඒ නිසා සංගීතයට කැමති නිසා එක කාන්තාවක් බාර ගන්නවා මෙයාට ඒ කැමැත්ත ඇති කරවන්න කියලා. සංගීතයට ඇලුණු මෙයා අර කාන්තාව බොහොම ලස්සනට වීණා වාදනය කරනවා. ඒ ශබ්දයට රැවටිලා ඒ ශබ්දයෙන් කවුද මේක කරන්නේ කියලා මේ බලන්න ඕන වෙලා මම කෙටි කරලා කියන්නේ ඒ කාන්තාවත් එක්ක එකට ඉන්නවා. ඊට පස්සේ මෙයාට හිතෙනවා දැන් හිතන කාන්තාවක් සමග කතා කරන්නවත් එකට ඉන්නවත් අකමැති වුණ පුච්චලයා අර කාන්තාව නිසා මොකද වෙන්නේ මේ සපත විඳින්න ඕන මං විතරයි කියලා කඩුවක් අරගෙන එළියට බහැලා පිරිමි අය මරන්න ගන්නවා. නේද? බලන්න කොච්චර අන්ධ වෙනවද කියලා. නේද? කොයිතරම් ලොකු සැඩපහරක්ද මේක දැක්කේ නැති නිසා. නේද? නිසා රාජ්‍යරවන්ට සිද්ධ වෙනවා මේ රාජකුමාරයව රටින් පිටවහල් කරන්න. නේද? අවසානයේ මෙයා මේ සියල්ල ගැන කලකිරිලා අතෑරලා තවුස් ප්‍රෞද්ධාවින් පැවිදි වෙලා තාපසේක් වශයෙන් කටයුතු කරනවා. අන්තිම වෙනකොට නමුත් මේ කාමයේ කියන එක කොච්චර දරුණු එකක්ද නේද? ඒ විදිහට මේකේ දරුණුකම මේ සැඩපහරේ අමාරුකම තමයි කාමාශ්‍රව කියලා කියන්නේ. නේද? ඒ තරම් දරුණු නිසා ඒකට කියනවා මොකද්ද? කාමාශ්‍රවය කියලා. නේද? මම හිතන්නේ ඒ ටික මම හිතන්නේ ගොඩක් තේරෙනවා අපට කොහොමද මේ කාමාශ්‍රවය කියලා කියන්නේ. නේද? මේ ඉතින් කාමාශ්‍රයට අහු වුණොත් මොකද වෙන්නේ? මරණින් මත්තේ දුගතිය උප්පත්තිය ලැබෙනවා. නේද? ඒ ආශ්‍රවයට සැඩපහරට ගහගෙන ගියෝ. නිසා අපි ඒ සැඩපහරින් වළකින්න උත්සාහ කරන්න ඕනේ. ඒ යථා ස්වභාවය තේරුම් ගන්න ඕනේ. නේද? ඒක නේ අර ඔව් හුලුවත්තක් උස්සගෙන යන ඒකේ උපමාව මේ ඔව් දැන් හුලුවත්ත දැන් අපි අල්ලගෙන යනකොට දැන් වැරදි පැත්තට අල්ලගත්තොත් මොකද වෙන්නේ? තමන් පිච්චෙනවා. කාමයේ වගේ. කාමයේ කියලා කියන්නේ තමන් පැත්තට එන්න අල්ලගත්තු හුලුවත්තක් වගේ. තමන්ගේ පැත්තට ගින්දරේට දැන් අපි හුළඟ අපෙන් පිටතට යන විදිහට හුලුවත්ත අල්ලගත්තාම අපට ආලෝකේ විතරයි ඕනේ ගින්දර ඇඟට එන්නේ නැහැ. නේද? අනික් අතට අල්ලගත්තොත් ඒ කියන්නේ හුලුවත්තේ හුලගේ හැප්පිලා අපේ ඇඟට එන්න හුල අල්ලගත්තොත් අපිව පිච්චෙනවා. අපට ආලෝකය ලැබෙන්නේ නැහැ. නේද? ඒ වගේ අපිව පුච්චලා දමන දෙයක්, දවල දමන දෙයක් කාමය. නේද? කාමයේ වගේ. නේද? එතකොට මම කියන්නේ කාමයේ එක එක පැති වලින් පේන විදිය තමයි විස්තර කරන්නේ. කාමයේ ස්වභාවය. නේද? නිසා මේ කාම ආශ්‍රවය අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද්ද කාම ආශ්‍රවය කියන්නේ කියලා. නේද? ඊළඟට කාම ආශ්‍රවය මම හිතන්නේ හොඳට තේරෙනවා. මේ ඉතින් සතර අපා දුකට ගිහිල්ලත් එතනින් අතර වෙන්නේ අපු මේ ලෝකේ දුක් විඳින්න වෙනවා. නේද? ඒක තමයි කාමාශ්‍රවයේ ස්වභාවය.
නේද? එතකොට ඊළඟ එක භව ආශ්‍රවය. නේද? ඊළඟ එක භව ආශ්‍රවය. ඒක මොකක්ද? භවයට තියෙන කැමැත්ත. කැමැත්ත. නේද? ඇත්තටම අපිට එහෙම එකක් තියෙනවද? තියෙනවා. ඇත්තටම තියෙනවා. සාමාන්‍යයෙන් පේනවාද එහෙම? සාමාන්‍යයෙන් පේනවද? නෑ වගේ ඉන්නවා. හොඳ කතාවක් අම්මා කිව්වේ. නේද? ඔව්. ඔව්. ඇත්තටම තියෙනවා. අපිට ඒක පේන්නේ නෑ. ඇත්තටම සාමාන්‍යයෙන් ඉන්නකොට අපිට ඇහැට ආසාවක් තියෙනවද? නිකන් සාමාන්‍යයෙන් ඉන්නකොට අපිට හිතෙන්නේම රූපේට ආසාව කියලානේ අපේ තියෙන්නේ. නේද? අපිට හිතෙන්නේම රූපේට ආසාව කියලා. ඇහැට ආසාව නැද්ද? තියෙනවා. තියෙනවා. ඇහැට මොනවා හරි ඔව් අම්මා. ඔව්. ඔව්. යන්තම් මොකක් හරි වුණොත් එහෙම ඔව් ඒකට බය වෙනවා. නේද? ඔව්. ඉතින් හොඳ උදාහරණයක් මේ ඊයේ පෙරේද මට වුණා භාවනා කරන්න ඉන්න යෝගියෙක් ඉන්නවා අම්මා කෙනෙක්. හොඳට භාවනා කරගෙන ගියා. මේ භාවනා කරගෙන යනකොට නිකන් එකපාරට මේ ඇහෙන් නිකන් ගින්දර දිසිනවා වගේ එහෙම වුණා කිව්වා. බය වුණු පාර ඇහැට මොකද්ද වුනේ කියලා හවස වුණේ රෑ එළි වෙනකන් නිින්ද ගිහිල්ලත් නැහැ. නේද? එතකොට මේ හොඳට සතිය හදාගෙන හොඳට භාවනා කරගෙන ගියා. නමුත් අරක දැක්ක විතරයි ඇස්සැරලා බලපුවහම මොකුත් නැහැ. නමුත් ඇහැට තිබෙන ආසාවනත් කොයි වෙලාවකවත් හිතෙන්නේ නැහැ නේ හැටේ තරම් ආසාවෙන් ඉන්නවා කියලා. නේද? ඇහැට ඒ තරම් අපි කැමතියි. නේද? අපිට හිතෙන්නේ අපිට පේන රූප වලට තමයි අපි ආසා කියලා. අර අම්මා කිව්වා වගේ ඇහැට යන්තම් මොනවා හරි වෙයි කියලා සැකයක් හරි ආවොත් මොකද වෙන්නේ? අපි ඒ තරම් බය වෙනවා. නේද? අපි ඔක්කොම එහෙම තමයි. නේද? අපට මේ අවස්ථාවක් උදා වුණාම තමයි අපට පේන්නේ ඇහැට කොච්චර අපි ආසා කරලා තියෙනවද කියලා. නේද? ඇහැට ආසාව කරලා තියෙනවද කියලා. ඒ වගේ මේ භවයට තියෙන ආසාවත් අපට පේන්නේ නැහැ. නේද? භවයේ තියෙන ආසාව අපට පේන්නේ නැහැ. ඒ නිසා අපි ඒක අපට නැතුව ඇති කියලා හිතෙනවා. නේද? එහෙම වුණත් අපි හොඳ තැනක උපදින්න ඕනේ කියන කැමැත්ත කොච්චර තියෙනවද? නේද? සාමාන්‍යයෙන් මේ දුගතියේ කියොත් අපට කුසල් කරගන්න බෑ. නේද? සුගතිය આવොත් කුසල් ධර්මයන් සිද්ධ කරගන්න පුළුවන්. ඒ නිසාමත් අපි හිතනවා. ඒ නිසාමත් අපි කොයි පැත්තකින් හෝ මොකද කරලා තියෙන්නේ? භවයට ඇලිලා. නේද? භව ආසාවට ඇලිලා. නේද? හාමුදුරනේ ඒ වුණාට ඔව් අපි අම්මා. ඇත්තටම භව ආශාවට ඇලිලා කියලා හිතන්නත් බැරි අපි දන්නවා මේ එහෙම පුනරුත්පත්තියක් තියෙනවා කියලා. හැබැයි හුඟ වෙලාවට අපිට මේක දැකලා අපි මේක මුදින්ම දන්නේ නැහැනේ හුඟ මේක පේන්නේ දැන් මේ කවදාවත් අපි දකින්නේ මේ කෙනා මේ නැති වෙලා අපි එතන නැහැ අපිට එර්දි බල මොනවද අපිට ධාන මේව නැති නිසා පේන්නේ නැතිනේ පේන්නේ නැහැනේ ඇත්තටම දන්නේ නැහැ කවදාකවත් මේ කෙනා මෙතන ඉපදුනා මම අතන ඉපදෙයි කියලා.
ඔව් ඔව් එතකොට එහෙම නැතිකොට අපි ඇත්තටම දේවල් වලට ආස වෙන්නේ තියෙන එකක් නැති වෙනකොටයි මොකක් හරි දෙයක් කරදරයක් වෙනකොටයි තමයි අපිට ඕන දැනගන්න ඒකේ තියෙන වැදගත්කම පේන්න ගන්න. නමුත් අපිට මේ අපි LD බලයක් නැති ධානයක් නැති අපි දකින්නේ නෑනේ අපිට ඊගාව අපිට පේනෙන්නේ නෑනේ අපි හිතපු භවය මොකද්ද යන භවය මොකද්ද කියලා. ඉතින් අපිට භවයට ආශාවක් ඒ හින්දා නෑනේ. ඒම තමයි අපට පේන්නේ. දැන් සරලව හිතන්නකෝ අම්මා මේ ජීවිතේ රැක ගන්න අපි කොච්චර මහන්සි වෙනවද? අnder මේ ජීවිතේ මේ භවය මේ භවය මේකත් භවයක් නේ අම්මා. ඔව්. මේ භවය මේකත් භවයක්. මේ භව ආසාවනේ අම්මා. නේද? එතකොට මේ භවය රැක ගන්නට මේ කොච්චර අපි උත්සාහ වෙනවද නේද? ඒ නිසා මේ භවය රැක ගන්න තියනා වගේම දැන් අපට පෙනුනත් නොපෙනුනත් අපි ඒකාන්තෙම උපදිනවා. ඒක තමයි ඇත්ත නේද? ඒක නැත්නම් ඒ වුණත් අපි දැකලා නැති දෙයක් නේ අපිට පෙනෙන්නේ නැති දෙයක් නේ. ඔව්. ඉතින් අපිට ඒකට ආසාවක් තියෙන විදිහක් නෑනේ. දැන් මේ භවයත් එක්කම කියන්නේ ඒක දෘෂ්ටි අම්මා මේ භවයේ මනුස්ස භවයත් එක්කම නේද මේ රූප අරූප අරුණු කොට ඒ ටිකනේ අපි දන්නේ නැත්තේ. හැබැයි මේ භවයට අපි දන්නවනේ. ඔව් මේ භවයත් ඒක තමයි කිව්වේ. මේ භවයට තියෙන ආසාව භව ආසාව අම්මා. මේ ජීවිතයත් පවත්වා ගන්න තියෙන ආසාවක් තියෙනවනේ. ඒකත් භව ආශාවක්. ඒක භව ආසාව. මේ ජීවිතේ පවත්වා ගන්න ආසාවක් නැතිකම නැහැනේ. මේ ජීවිතේ පවත්වා ගන්න ආසාවක්. ආසාවක්. ඒ ජීවිතේ මේ භවයේ ආසාව. භව ආශාව. අපි දෘෂ්ටියකට එළඹෙන එක තමයි නැවත එකක් නැතේ කියලා හිතන එක. ඒ දෘෂ්ටිය. නෑ නැවත එකක් ඇතේ නැතේ කියලාට වැඩිය අපි දෙයකට ආස වෙන්නේ ඒක දැක්කමනේ. ඔව්. අපි දකින්න නැති දෙයකට ආස වෙන්නේ නෑනේ. ඔව්. ඒකනේ මේකට ආස කරන්නේ. ඒකට විතරයි මේක විතරයි. අපි තවත් භවය. එතකොට මේකත් භවයනේ. භවයනේ. මේකට ආසයි. ඊළඟට ඒ කොහොම වුණත් භවයේ උපදින්න ආසාවක් අපි ළඟ තියෙනවා. නේද? අපි කිව්වොත් එහෙම මේ භවයේ මේ උපදිනවා උපදින එක නැති කරගන්නයි කියලා. දැන් අපි හිතන්නකෝ දැන් උපදිනවා එක නැති කරගන්නයි කියලා අපි කතා කළොත් කී දෙනෙක් කැමති වෙයිද? අපි උපදිනවා කියලා දන්නවා කියලා හිතන්නකෝ. දැනගෙන උපදින එක නැති කරගම්මු කියලා කතා කළොත් මොකද හිතන්නේ? ඒකේ අවස්ථාව හොඳට හිතට දීලා බලන්නකෝ. ඒකත් එක්ක මොකද අර කිව්වා වගේ අපිට පේන්නේ නැතිව අපි එක තියෙනවා. ඇහැට කරන ආසාව අපිට පේන්නේ නැහැ. අපි හිතන්නේ අපි රූපයටයි ආස කරන්නේ කියලා. කනට තියෙන ආසාව පේන්නේ අපි හිතනවා ශබ්දයටයි අපි ආස කරන්නේ කියලා. නමුත් අර ශබ්දයටත් වැඩිය අපි ආස කරනවා මොකටද? කනට. ඇහැට. නේද? ඒකේ ඊටත් වැඩි ආසාවක් අපි ළඟ තියෙනවා. ඒ වගේ මේ භවයට තියෙන ආසාවත් එක ගත්තාම භවයේ තියෙන ආසාව ඊටත් වඩා වැඩි. නේද? ඒක ඊට සුදුසු අවස්ථාවක් ආවොත් හොඳට හිතලා බලුවොත් එහෙම මං ආයි උපදින එකෙන් නතර වෙන්න ඕන කියලා හිතලා මේක පටන් ගන්න පුළුවන්ද කියලා බලන්නකො. අපිට එකපාරට හැංගීමක් එන්නේ නැහැ. නමුත් මේ අවස්ථාව ඒක හිතට හරියටම දීලා බලන්න
කොච්චර කැමැත්තක් මේ භවයට තියනවද කියලා. නේද? ඒක ඒ අවස්ථාවේ හිතට දීලා බලනකොට තමයි මොකද මේ භවයේ පොරොත්තා ගන්න තියෙන කැමැත්ත සෙයින්ම නැවත භවයක් ලබා ගන්නත් කැමැත්තක් තියෙනවා. අර මේ පද්ම අර කලින් කිව්ව නේද පද්ම ඔය අර මේ නිවන් දකින්න අර එක දවසක් කතාවේදී කිව්ව නේද නිවන් දකින්න කැමැතිමද කියන එක. ඔව් ගිය සතියේ ආමඳුරෝ එනකල් අපි නිකන් ඉන්න හින්දා කතන්දරයක් දාලා බැලුවා. ඇත්ත තමයි සමහරක් වෙලාවට සමහර අය බුද්ධාගමේ නෙවෙයි නම් කමකුත් නැහැ. බුද්ධාගමේම අය වුණත් කියනවා මම මොකටද මට ඊළඟට උපදින්න ඕන නැහැ කියලා දඟලන්නේ. මට උපදිනාම ඉවරයි. අපි ඒ ගැන ඉතින් පොඩ්ඩක් කතා කළා තමයි වුණා. මම අපි දැන් මේ ඇයි එහෙම කියන්නේ එතකොට මේක වෙන්නේ ඕ අපි මේ දැන් අද එතනට ඇවිල්ලා. ඒ සමහර අයට එහෙමත් ඒකත් සමහරක් වෙලාවට අපි හිතන්නත් වෙලාවක් තියෙන නැතුව ඇති බොහොම. මොකද අපි ලබන ඉපදෙන ආත්මයක් ගැන දන්නේ නැතිකම ගැන හින්දා අපි තවත් භවයක් ගැන නෙවෙයි හිතන්නේ මේ ඉන්න තැන ගැන විතරයි. සමහරක් අය කතා කරද්දී මොකද ඕගොල්ලන් ওই පන්සලට ගිහලා ඔච්චර නිවන් දකින්න හදන්නේ තව භවයක් තිබුණා මිරයිනේ. ඒක මේ ප්‍රශ්නයක් නෑ. මම නම් කැමතියි ඒක ගන්න එහෙම. ඒ කියන්නේ මොකද්ද මේ ඔයාලා මේ දඟලන්න හදන මේ නිවන් කියලා හොයාගෙන යන්නද කියන එක කියලා. සමහරක් අය කියන්නේ බුද්ධ ආගම දන්නත් නමුත් යම් තරමකට විතරක් දන්න බුද්ධ ආගම දන්නවද කියලා ඉන්නවා. අපිත් ඒක තමයි කල්පනා කළේ. භවයේ තියෙන ආසාව. ඉතින් අපි මම ඇත්තටම හිතලා තියෙනවා දැන් මේ උපදිනවා කියන එක ඇයි අපිට දකින්න බෑ. ඒ කියන්නේ අපි කතා කරනවා මෙච්චර බුද්ධ ආගමේ පුනරුත්පත්තියත් කතා කරනවා අහලත් තියෙනවා දකින්න සමහරු කලින් ආත්මෙන් ඒවා කතා කරනවා. නමුත් අපිට කොයි වෙලාවකවත් මේක සාක්ෂාත් බලන්න දකින්න මෙන්න මේකයි මෙයා මෙන්න මෙහි හිටියේ දැක්ක නේද දැන් අපි නම් අර ලංකාවේ ඉඳලා දැන් ඇවිල්ලා මෙහි ඉන්නවා වගේ කියලා කියන්නට දෙයක් අපිට නෑ. අපි මේක ඇත්තටම ගත්තොත් විශ්වාසයක් විතරයි. මේ කියන ධර්මය අපි පිළිගන්නවා කියන එක තමයි. අපිට ඔප්පු කරලා පෙන්නන්න ධාන බලයක් නැති හින්දා වෙන්නේ. ඔප්පු කරලා පෙන්නන්න පැහැදිලි කරලා දෙන්න ඒ ධාන බලයක් තියෙන කෙනෙකුටවත් බෑ ඒක පෙන්නලා දෙන්න. අනික අයට පෙන්නන්න බෑ. තමන්ට දකින්න විතරයි පුළුවන්. පෙන්නන්න බෑ. තමන්ට ධානයක් තියෙනම් තමන් දකින්නවා. නමුත් ඒක දැන් මේක දැන් අපි දෙයක් උගන්වනකොට පරීක්ෂණයක් හරි කරලා මෙන්න රිසල්ට්ස් කියලා පෙන්නනවානේ මේ දෙක එකතු කළාම මෙන්න වෙන දේ. එතකොට ඕනම ඒක පිළිගන්න සිද්ධ වෙනවා. ඒක උනානේ පිළිගන්නම සිද්ධ වෙනවා. දැන් හැබැයි මේ ධර්මයේ කතා කරද්දී අර මිනිස්සු අරම කිව්වම තමයි ඇත්තට තේරෙන්නත් ගන්නෙ. මට ওই වගේ දේවල් ඉස්සරහට වෙලා තියෙනවා. මම සතුන් මරන්න එපා කියලා මේ ඔෆිස් එකේදී ඉස්සර මේ හරියට කියපු ඒ කට්ටිය ඉන්නවා. බලද්දි මම ඒ කාලේ මස් කෑවා. එයා කිව්වම තමයි තේරුනේ මේකේ තවත් විදිහකට හිතන්න විදි තිබ්බ නේද කියලා කිව්වා. ඕගොල්ලන් ඉන්නේ අපි ඉන්නේ මේ ෆුඩ් චේන් එකේ උඩම. ඉතින් ඒ පල්ලෙහා ඉන්න කට්ටිය දැන් එහෙම තමයි හැදෙන්නේ. එහෙම තමයි කරන්නේ. ඔයා මොනවද මේ කියන්නේ? එතකොට මම බුද්ධාගම තිබුණේ මිට අවුරුදු 10කට විතර කලින්. බුද්ධාගම දන්නවා කියවට බමතර බුද්ධාගමේ නම් යන්තම් ටික කියලා. ඉතින් නෝදර ඒක මේ වරදුනා සෝරි මම හුඟක් දේවල් කතා කරා. නෑ හරි මේ භවයේ තියෙන ආසාවනේ අම්මා. නෑ භවයේ තියෙන ආසාව වගේම අර දකින්න බැරිකම. මේකේ ඵලය කිසිම කෙනෙකුට පේන්නේ නෑනේ. ඔව් දැන් අපට ඇත්තටම ඒක අර බාහිරින් කියනවා නම් කියන්නේ එක සාධකයක් තියෙන්නේ අර පුනර් භවයේ කියන මේ අර ඔය පුංචි දරුවෝ කියන ඒවා. ඔව්.
ඒක විතරයි බාහිරින් ඔප්පු කරගන්න තියෙන සාධකයක් තියෙන්නේ. සාධකයක් තියෙන්නේ. ඔව් ඔව්. වෙන බාහිරින් ඔප්පු කරගන්න සාධකයක් නැහැ. ඒ වගේ වෙන ඔබ බාහිරින් ගන්න කියනවනේ සාධකයක් නැහැ. අනිත් තව සාධකයක් විදිහට තියෙන්නේ බලන්න එකම තැනින් ඉපදුණු එකම අම්මගේ තාත්තගේ ළමයි ඔව් එයාගේ ජීවිතේ ගෙවෙන්නේ සතුට ලැබෙන්නේ දේවල් ආශ්‍රය දේවල් හැමදේම වෙන්නේ එක එක විදිහට. එතනදි පොඩි දෙයක් තියෙනවා මොකද එයාට වෙනස් වෙන එකම අම්මගේ තාත්තගේ එහෙනම් එකම වෙන්න එපා. දැන් එකම ගහින් හැදෙන දේවල් හුඟක් වෙලාවට එකම වගේනේ. පිට පෙනුනත් ඒකේ විදිහ එක විදියක් කියලා පෙනුනත් හැබැයි ඒගොල්ලන් ගෙනියන්නේ විවිධාකාර විදියටනේ ජීවිතේ දුක සැප හැමදේම. ඉතින් එතකොට අපිට හිතා ගන්න පොඩි දෙයක් හිතෙනවා මේ අර පෙර මේ තමයි කර කියාගෙන ආව කුසල් වෙන්නේ නැති කියලා. හැබැයි අපිට ඊගාව භවය නම් දකින්න තාම බැරි වෙලා තියෙනවා. ඒක දකින්න ඉතින් තමන්ගෙම නොවනින් නේද? පච්චත්තං වේති තබ්බෝ නේද? ඕපනයිකයි නේද? ඒකනේ ධර්මයේ ඕපනයිකයි කියන්නේ අම්මා. තමන්ම අවබෝධ කරගන්න ඕනේ. නේද? තමන්ම අවබෝධ කරගන්න ඕනේ. කොච්චර දරුණුද මේක? රහත් වෙනකොට තමයි නැති වෙන්නේ. නේද? කොච්චර දරුණුද කියනවනම් මේ කාමාසාව භව ආසාව රහත් වෙනකොට නැති වෙන්නේ. ඒ තාවතුරට යනකම් තියෙනවා. අපි කාමයට තමයි වැඩියෙන්ම ඇලිලා ඉන්නේ. නමුත් කාම ආසාව අපට අනාගාමී වෙනකොට නැති වෙනවා. නේද? කාම ආසාව අනාගාමී වෙනකොට ප්‍රබල තත්ත්වේ කාම රාගය නැති වෙලා යනවා. හාමුදුරනේ මේ භවයට නම් තියෙන කැමැත්ත ගැන හිතන්න පුළුවන්. හැබැයි අපි ඕනම කෙනෙක් තවත් භවයක් ඕන කියලා හිතන්න කැමැත්තක් ගන්න කිසි වැඩක් නැහැ. එහෙම හිතුවට අම්මා මතට හිතලා බලන්නකෝ. දැන් අපිට ඔය නිකන් පිටින් පේන්නේ නෑ. අර අම්මා කිව්වා වගේ සාමාන්‍යයෙන් කියනකොට කියන්න බලන්නකෝ අම්මලා කොච්චර කියලා තියනවද? මට නම් ඊළඟ භවයේ නම් මේ දුක් දෙන්න එපා කියලා. කොච්චර ජීවිතේ කියලා තියනවද? මට ඊළඟ භවයේ මේ දුක වෙන්න එපා. හිතලා නැද්ද? ඒත් හිතලා තියෙන්නේ අර භවයක් තියනවා කියලා අපි ඉගෙන ගත්ත දේ හින්දා. නමුත් වෙනත් කෙනෙක් වෙනත් ධර්මයක හිටපු කෙනෙක් නම් කවදාකවත් ඒ කතන්දරේ කියන්නේ නෑ. ඒගොල්ලන්ගේ නෑ අම්මා. එහෙම නැතත් ඒගොල්ලන්ගේ තියෙනවා සදාකාලික මේ උපදින තැන. ඒගොල්ලන්ගේ තියෙනවනේ සදාකාලික උපදින තැන. ඒගොල්ලෝ එතෙන්ට යන්න කැමැත්තෙන් ඉන්නේ. ඒකෙන් හින්දානේ ඒගොල්ලෝ බය නැත්තේ. බලන්නකො හැම ආගමකේ වගේ තියෙනවා සදාකාලිකව යන තැන. නේද? ඒ සදාකාලිකව යන තැනට කැමති වෙනවා ඒගොල්ලෝ. ඒකෙන් හින්දානේ එතෙන්ට යන්න කැමැත්තෙන් ඉන්නේ. සරලව හිතන්නකෝ දැන් මේ වෙනත් ආගමික සමහර අය ඉන්නවා තමන්ගේ ආගම පිළිගන්නේ නැතුව ඉන්න කෙනෙක් මැරුවාම ඒගොල්ලන්ට ස්වර්ගයට යන්න ඒක ලොකු හේතුවක් වෙනවා කියලා. නේද? ඒක පිළි අරගෙන කොච්චර කරනවද? නේද? ඒ නිසා එතකොට හාමුදුරනේ ඒක පිළිගැනීමනේ. එතකොට ඒක තමයි මම කිව්වේ දෘෂ්ටික කියලා. ඒක තමයි අර ඉස්සෙල්ලා කිව්වේ එක දෘෂ්ටියක්. ඒක නැහැ කියලා හිතන එක දෘෂ්ටියක්. ආත්මයක් වශයෙන් යනවා කියලා හිතන එක දෘෂ්ටියක්. නේද? ආත්මයක් වශයෙන් යනවා කියලා හිතන එක දෘෂ්ටියක්. එහෙම එකක් නැහැ කියලා හිතන එකක් දෘෂ්ටියක්. අපි හිතන්නේ පුනර්භවයක් තියෙනවා කියලා. නැවත භවයක ප්‍රතිසන්දියක් කියලා. මේ චිත්ත පරම්පරාවේ
ඇතිවීමෙන් නැතිවීම යන ආයි සිතිවිලි ටිකක් හටගත්තු තැනක් විතරයි. අරක කියනවනේ ආත්මයක් තියෙනවා කියලා. දෙකම දෘෂ්ටියෙන් අරම. උපදිනකොට ආත්මයක් යනවා. ආත්මයක් තියෙනවා. උපදින්නේ කෙනෙක් උපදින්නේ නැහැ. දෘෂ්ටිය. දෙපැත්තම දෘෂ්ටිය. නේද? ඒව නැතුව පුනරුත්පත්තිය නෙමෙයි අපි එතකොට හිතන්නේ පුනර්භවය. නිසා හොඳට හිතන්න කොච්චර ඒකේ වෙනස මොකද හම්බෙන්නේ? පුනරුත්පත්තිය පුනර්භවය. පුනරුත්පත්තිය කියන්නේ නැවත උපදිනවා කියන එක. ඔව්. නැවත උපදිනකොට දැන් අම්මා ඉපදුනොත් අම්මා වෙන්න ඕනේ. ඒ අම්මම වෙන්න ඕනේ. නැවත නිපදිලා තියෙන්නේ. මේකේ තියෙන්නේ පුනර්භවයක්. නැවත භවයක ප්‍රතිසන්දිය. මමම ඉපදිලා නෙවෙයි. මේ චිත්ත පරම්පරාවේ නැවත ප්‍රතිසන්දිය. මම ඉපදුනා නම් මම එතන ඉන්න ඕනේනේ. ඉඳ පුනර්භවයක් නෙමේ පුනරුත්පත්තියක් නෙමේ පුනර්භවයක්. නැවත භවයක ප්‍රතිසන්දිය ගැනීම. ගොඩාක් වෙලාවට අපි පුනරුත්පත්තිය කියලා කියන තමයි ගොඩාක් පුරුදුලා තියෙන සමාජයේ සාමාන්‍ය විවහාරය. නමුත් බාන බුදුහාමුදුරන් වහන්සේ පොතන කොවත් පුනර්භවෝ කියලා නිසා පුනරුත්පත්ති කියන වචනේ දේශනා කරන්නේ නැහැ. පුනර්භවය. නේද? භවයක ප්‍රතිසන්දිය ගන්නවා. භවය කියලා කියන්නේ. නේද? එහෙම භවයටත් අපි ආසයි. ඒක නිසා භව ආශ්‍රවය කියනවා. ඒක තමයි මම මේ කතා කරන්න ඊට හරින්නේ. මොකද මේවා අපි නැතේ වගේ පේන දේවල්. ඇත්තටම තියෙනවා මේ භවයට කරන ආසාවේ ඉඳලා ආය අනාගත භවයටත් අපි එහෙම ආසා කරනවා. නේද? ඒක අපට ඉස්මතු වෙලා නොපෙන්නාට යම් වෙලාවෙ දැන් අම්මම කියපු කතාවල තියෙනවා ඒක ඉස්මතු වෙන වෙලාවක්. නේද? ඒ නිසා මේක මේ භවයට තියෙන ආසාව, මේ ජීවිතය රැකගන්න තියෙන ආසාව, මේ භවයේ රැකගන්න තියෙන ආසාව, නොමැරි ඉන්න තියෙන ආසාව කොච්චරද? නේද? ඒක බොහෝ සත්ත්වයින්ට තියෙනවා. නේද? දැන් සිංහයෝ වාගේ සත්තු මරණයට බය නැහැ කියනවා. සිංහයා ආචානියස්ය වාගේ ඒ මොකද මානෙන් ඉහළටම ගිය නිසා. ඉන්සා එයයි ඉගෙන බය නැහැ කියලා කියනවා. ඒ වගේ ඒ කෙලෙස් නැති නිසා නෙවෙයි. නේද? ඒක ස්වභාවය ඒකයි. නේද? එතකොට අපි දැන් ආශ්‍රව දෙකක් කතා කළා. කාමාශ්‍රවයයි භවආශ්‍රයයි. ඊළඟ එක දිට්ඨාශ්‍රවය. නේද? දිට්ඨාශ්‍රවය කියලා කියන්නේ ඇත්තටම මිත්‍යා දෘෂ්ටිය. නේද? දිට්ඨාශ්‍රවය කියලා කතා කරන්නේ මොකද? ඇත්තටම මිත්‍යා දෘෂ්ටියට. දිට්ඨාශ්‍රවය කියලා කියන්නේ මොකද එතකොට? මිත්‍යා දෘෂ්ටියට. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකක්ද? අපි මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව ගොඩාක් කතා කරලා තියෙනවා. නේද? මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව ගොඩාක් කතා කරලා තියෙනවා. නියත මිත්‍යා දෘෂ්ටිය, දත වාස්තුක මිත්‍යා දෘෂ්ටිය, උච්ඡේද සාස්ත්‍ත දෘෂ්ටීන් නේද? මේ විදිහට දෘෂ්ටිය පිළිබඳව ගොඩක් කතා කරලා තියෙනවා. නේද? මොනවද ගැනද අපි කතා කරලා තියෙන්නේ? නේද? මොකද්ද මේ නියත මිත්‍යා දෘෂ්ටිය? අවසර හැමදෙන්නේ ශාස්ත්‍ර දෘෂ්ටියයි භවආශ්‍රවයයි දෙකම එක නෙමිද? නෑ. නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඇත්තටම මිත්‍යා දෘෂ්ටිය. නේද? ඒක සබහාවේ ඒකයි. නේද? දිට්ඨාශ්‍රවය කියලා කියන්නේ ඇත්තටම මිත්‍යා දෘෂ්ටිය.
නෑ භව දෘෂ්ටියයි භවාශ්‍රවයයි ශාස්ත්‍ර දෘෂ්ටියයි නියත ඔව් නෑ දෙකක්. දිට්ඨි කියලා කියන්නේ උතන දිට්ඨි චෛතසිකේ. භවාශ්‍රවේ කියලා කියන්නේ ලෝභ චෛතසිකේ. එතකොට ඒක දෙකක්. දිට්ඨි චෛතසිකය එක ලෝභ චෛතසිකය. දැන් අපි කාමාශ්‍රවේ කිව්වෙත් ලෝභ චෛතසිකයටමයි. භවආශ්‍රවේ කිව්වෙත් ලෝභ චෛතසිකයටමයි. නේද? කාමරාග පටික නැති කලාට අනාගාමී වෙනකොට භවආශ්‍රව කියන්නේ රූප රාග අරූප රාග තියෙනවා. ඒක තමයි භවආශ්‍රව. නේද? එතකොට ඒ තෘෂ්ණාවේ තව පැත්තක් ඉතුරු වෙලා තියෙනවා. නේද? ඒ තෘෂ්ණාවේ පැත්ත නැති වෙලා නැහැ. එතකොට අපි යනවා කොතෙන්ටද? දිට්ඨාශ්‍රව. මොකද්ද මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? නේද? අපි ගොඩාක් කතා කරලා තියෙනවා. මොකද්ද නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ? නාස්තික අහේතුක අකිරි. ඔව් මොනවාද? නේද? ඔව් අචුට්ටක් කියන්න. දැන් මම ගොඩාක් කියලා දීලා තියෙන හින්දා දැන් මගේ වචන වලින් ඕනේ නැහැ දැන්. නේද? මොකද්ද මේ දෘෂ්ටිය කියලා කියන්නේ? වැරදි දැක්ම. ඔව් දැන් දෘෂ්ටිය එක වැරදි දැක්ම හරි. නේද? මොකද්ද මේ වැරදි දැක්ම? මොකද්ද නියත මිත්‍යා දෘෂ්ටිය? ඔව් අපි කතා කරලා තියෙනවා ඈ නාස්තික කියන්නේ නාස්තික දන් දීම සිල් රැකීම ඒවයි පළක් නැහැ. ඔව් නාස්තික ඊළඟට දසවස්තුක මිත්‍යා නෑ අම්මා දැන් නීති මිත්‍යා දෘෂ්ටිය කරුණුතරකින් තියෙනවා ඥාතික අහේතුක අකිරිය කියලා. නේද? අපි ඒක කතා කරලා ඉමුකෝ නේද? මොකද්ද මේ නාස්තික? දැන් නාස්තික අපි කිව්වා දන් දීම සිල් රැකීම ආදී මේ ඒවයේ ඵල නැතේ කියලා හිතනවා. නේද? අහේතුකයි කියලා කියන්නේ හේතුඵල ධර්මයන්. හේතුඵල ධර්මයන් නෑ. අහේතුකව හට ගන්නවා. ආදි වශයෙන් හේතුඵල ධර්මයන් නැතේ කියලා විශ්වාස කරනවා. අකිරිය කියලා කියන්නේ අකිරිය ක්‍රියාවේ විපාක නැහැ. ක්‍රියාව කියලා කියන්නේ කුසල ක්‍රියා අකුසල ක්‍රියා. එතකොට කුසල ක්‍රියාවේ විපාක නැහැ. අකුසල ක්‍රියාවේ විපාක නැහැ. නේද? අර ඒතර මේ මහා කම්ම විභංග සූත්‍රයේදී අපි සරලව මතක් කළොත් එහෙම තියෙනවනේ. නේද? මේ බුදුන් වහන්සේ දේශනා කරනවානේ කෙනෙක් දකිනවා. කොහොමද දකින්නේ? මේ කෙනෙක් දකිනවා මේ කුසල ධර්ම ධ්‍යාන උපදවාගත්තු කෙනෙක් මේ ජීවිතේ නොයේක කුසල ධර්මයන් සිද්ධ කළා සුගතියේ උපදිලා ඉන්නවා. තව කෙනෙක් ගැන දකිනවා එයා කුසල ධර්මයන් සිද්ධ කළා තියනා මේ ජීවිතේ ගොඩක් නමුත් දුගතියේ ඉපදිලා ඉන්නවා දකිනවා. නේද? තව කෙනෙක් මේ ජීවිතේ අකුසල් කරලා දුගතියේ ඉපදිලා ඉන්නවා දකිනවා. තව කෙනෙක්ව දකිනවා මේ ලෝකේ අකුසල ධර්මයන් සිද්ධ කරලා සුගතිය උපදිලා ඉන්නවා.
නේද? හරි පැති දෙකක් නම් තියෙනවා. කුසල් කරපු අය සුගතියට ගිහිල්ලා තියෙනවා. අකුසල් කරපු අය දුගතියට ගිහිල්ලා තියෙනවා. මම ප්‍රශ්නේ මොකද්ද? ඒක කුසල් කරපු අයත් දුගතියට ගිහිල්ලා තියෙනවා. අකුසල් කරපු අයත් සුගතියට ගිහිල්ලා තියෙනවා. මේක දකින පුජ්‍යලයාට හිතෙන්නේ මොකද්ද? කුසල් කළත් එකයි අකුසල් කළත් එකයි. පිළියෙල. ඔව්. ඒ ක්‍රියාවේ විපාක නැහැ. දෘෂ්ටි එකට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල් කරපු පුජ්‍යලයා ජීවිතයේ අවසන් කාලෙදී මිත්‍යා දෘෂ්ටියකට ගියා. ඒ නිසා මිත්‍යා දෘෂ්ටි විපාක නිසා ආයා දුකතියකට ගියා. අකුසල් කරපු පුජ්‍යලයා අවසන් කාලෙදී ඒ අකුසලයෙන් මිදිලා කුසලයට ආවා. ඊසයා දකින්න ලැබෙනවා කොහෙද? අකුසල් කළා තියෙන්නේ. නමුත් සුගතියේ ජීවත් වෙනවා. නේද? භවයේ කොච්චර භයානකද? නේද? එතකොට මෙන්න මේ විදිහට අක්‍රියේ ඒ ක්‍රියාවන්ගේ විපාක නැතය කියන තැනට එනවා. නේද? ඒක තමයි දිට්ඨිය. ඒක නියත මිත්‍යා දෘෂ්ටිය. මේ නියත මිත්‍යා දෘෂ්ටිය කෙනෙක් ළඟ තියෙනවා නම් එයා මරණින් මත්ය අනිවාර්යෙන්ම කොහෙද? නිරේ උප්පත්තිය ලබනවා. නේද? අනිවාර්යෙන් මරණින් මත්තට කොහාටද යන්නේ? නිරේට යනවා. නේද? ඊළඟට අපි ඉගෙන ගත්ත තව අනිත් පැත්තෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ හම්බුනේ දැන් ඒ විදිහට දකින්නේ ඒ විදිහට දැන් කුසල් කරපු කෙනෙක් මේ තිරසන් ලෝකයේ නරක තැනක ඉපදිලා තියෙනවා. ඒ විදිහට දකින්න පුළුවන් නම් ඒ කියන්නේ එයා ධ්‍යාන ලැබපු එක්කෙනෙක් නේ. කියන්නේ එයා ධ්‍යාන ලැබලා තිබුණත් ඒ කියන්නේ ධ්‍යාන ලැබලා තිබුණත් එයා මේකේ දෘෂ්ටියින්ද ඒ කියන්නේ එතකොට එයාගේ ධ්‍යානෙන් එයාට මේකක් වෙන්නේ නැද්ද එතකොට? ඇත්තටම ධ්‍යානය කියන්නේ තැම්පත් කරගත්තු හිතනේ. නෑ දැන් උපාචර ධ්‍යානයක් එහෙම ලැබුවා නම් අපි කියන්නේ උපාචර බ්‍රහ්ම ලෝකෙ ඉපදිනවා කියලා. ඔව්. එතකොට එහෙම ධ්‍යානයක් ලැබපු කෙනෙක් දැන් ඔය වගේ දෙයක් දැකලා ඒ වගේ දෘෂ්ටියක් තිබුණත් එතකොට මොකද? එයා ඒ දැඩි දෘෂ්ටියට ලැබුණොත් ධ්‍යානෙ පිළිහි නැතුව තියාගන්න පුළුවන් වුණොත් ප්‍රශ්නයක් නැහැ. ධ්‍යානෙ පිරියුණොත් එතනින් පල්ලෙහාට යනවා. දැඩි මිත්‍යා දෘෂ්ටියකට එළෙනවා. නේද? එයාටත් ඒ පල්ලෙහාට යනවා. දැන් සරලව දැන් හිතන්නකෝ දැන් අපි එහෙම ධ්‍යාන ලබා ගත්තු පංචම ධ්‍යානලාභියෙක් මේ හිතන්නේ දුකට හේතුව සිතේ පැවැත්මයි කියලා. දුකට හේතුව සිතේ පැවැත්ම. ඒ සිතේ පැවැත්ම හිත තියෙන එකයි කියන එක දුකට හේතුව කියලා හිතාගත්තු නිසා එයා හිත නැති කරගන්න හදනවා. මේ බුදුහාමුදුරන් වහන්සේ දුකට හේතුව කියලා දේශනා කරන්නේ තෘෂ්ණාව. නැත්නම් අවිද්‍යාව. අපි මේ තෘෂ්ණාව නැති කරගන්න තමයි උත්සාහවත් වෙන්නේ. නේද? ඒ තෘෂ්ණාව නැති කරගන්න තමයි උත්සාහවත් වෙන්නේ. ඒක තමයි එතන තමයි මේ සම්‍යක් දෘෂ්ටි චතුරාර්ය සත්‍ය පිළිගත්තු තැන. ඒ වගේ නොයෙකුත් දෘෂ්ටි වලට යනවා. නේද? නොයෙකුත් දෘෂ්ටි වලට යනවා. ඒ දේවල් දැකීම නිසා. ඒක නිසා දිට්ඨියෙන් කරගන්න වෙන්න ඒක විශේෂිත දෙයක් බුද්ධ ශාසනයක් තුළ අපට ලැබිලා තියෙනවා. නේද? ඉතින් ඒ වගේ දැකීම නිසා නොයෙකුත් දෘෂ්ටි වලට එන්න පුළුවන්. මේ මෙහෙම දකින්න ඔව්. සමා වෙන්න හොඳයි. ඒකයි අකිරියයි පොඩ්ඩක් වෙනස් කරලා කියලා දෙනවා රාම්දුරනේ.
මොකද අම්මා? අහේතුක එකයි අකිරිය ඒ දෙකේ අතර හරියට වෙනස. අකිරිය කියලා කියන්නේ අම්මා ක්‍රියාවේ විපාකයක් නැtei කියන එක. අහේතුක කියලා කියන්නේ හේතුඵල ධර්මයන් ගැන කියන එක. දැන් හිතන්න අපි උපදින්න හේතුවක් නැහැ. එහෙම තියෙන අය ගොඩක් ඉන්නවනේ. අපි උපදින්න හේතුවක් නැහැ. අපි දන්නවා අපි උපදින්න හේතු තියෙනවා තෘෂ්ණා විද්‍යාවදී. ඒකෝට මේ ලෝකේ හේතු ඵල ධර්මයන් මත ක්‍රියාත්මක වෙන්නේ කියන එක දකින්නේ නැහැ. ඒක තමයි අහේතුක කියලා කියන්නේ. අකිරිය කියලා කියනකොට කුසලයේ විපාක නැහැ, අකුසලයේ විපාක නැහැ. කුසලයේ ඉන්නේ ඉෂ්ට විපාක. අකුසලයේ අනිෂ්ට විපාක. මේවා නැtei කියලා හිතනවා. ඒවා ඉතින් ධානලාභීකොට ඉද්දි තියෙන කෙනෙකුට උනා ඇති වෙන්න පුළුවන්. නේද? ඒ නිසා තමයි ප්‍රඥාව ඇති කරගන්න ඕනේ. ඉතින් බුදුදහමේ සමාධිය විතරක් නෙමේ ප්‍රඥාවත් වැදගත්ම දෙයක්. ඒ තමයි සීල සමාධි ප්‍රඥා වඩන්නයි කියන්නේ. නේද? ප්‍රඥාව ඕනේ. බෞද්ධකම ඕන වෙන්නේ ඒකට. නේද? එතකොට ඒ ප්‍රඥාව නැතුව ධානය ඇති කරගන්න බෑ නේද? ශ්‍රද්ධාව ප්‍රඥාව වගේ චෛතසික ඒ ධාන සිතේ තියෙනවා. ඔව් අම්මා. දැන් ප්‍රඥාව කියලා කියනකොට ප්‍රඥාව කියලා කියනකොට ගොඩක් තියෙනවනේ අම්මා. දැන් අර අපි නිතර කියන්නේ අර්ණියමිත්ත සූත්‍රයෙන් නිපක කියලා ප්‍රඥාවට කියනවා. මේ ප්‍රඥාව කියලා කියනකොට ඇත්තටම කියන්නේ විදර්ශනා නුවණට. විදර්ශනා ඥානයට අම්මා. එහෙමයි. ඒ ප්‍රඥාව කියලා කියන්නේ. නිසා අපි අර මේ කම්මස්සගත සම්මාදිට්ඨිය එන ඉඳලා එන ප්‍රඥාවක් තියෙනවනේ. එහෙමයි. එතකොට තේරෙනවා. අර මොකද දිට්ඨියනේ මේ දිට්ඨිචෛතසිකයනේ. අරගොල්ලෝ අනික් නීවරණ ටික නැති කරගන්නවා. ආවචන්ද ව්‍යාපාද තීන විද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා ඒවා ඒ පිළිබඳව තියෙන සැක නැති කරගෙන නීවරණ ධර්මයන් දැන් අපි ඇත්තටම මේ සැකය කියලා කියන්නේ බුද්ධ අටතැන්හි කියලාමනේ කියන්නේ. එහෙමයි. නේද? නමුත් ඒගොල්ලන්ගේ මේ සමාධියට වෙනකොට සැකේ යටපත් වෙලානේ අම්මා. නීවරණ යටපත් වෙලා. අන්දෘෂ්ටි ඒක පුළුවන්. ඒ කියන්නේ මේ කෙලෙස් කියන ඒවා හරිම සංකීර්ණයි. නේද? එක එක පැති වලට දුරු ඒවා තියෙනවා. ඉතින් ගොඩාක් හිතන්න මේ කතා කරනකොට එකයි මම අපි කතා කරමු කියලා කරගෙන යන්නේ. ඊළඟට තියෙනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. නේද? ඒකත් ගන්නවා අපි. මොකද්ද? දන් දීමේ විපාක නැත. ඊළඟට මහා දානේ විපාක නැත. නේද? ඊළඟට කර්මඵල දීමේ විපාක නැත. ආනිසංස නැත. නේද? ඊළඟට කුසල අකුසල හොඳ නරක කියලා දෙකක් නැතේ. කුසල අකුසල දෙකක් නැතේ. ඊළඟට මාවට සලකන මව නැත පියා නැත මවට සැලකීම විපාක නැත තාත්තට සැලකීම විපාක නැත අම්මා නැත තාත්තා නැත. ඊළඟට මේ ලෝකයේ ප්‍රඥාව නැත කියලා කියන්නේ මම මවට සලකන්නේ නැහැ කියන එක එහෙමද? ඔව් අම්මා දැන් අපට අම්මා කෙනෙක් ඉන්නවා කියලා අපි දන්නවනේ.
නේද? ඊළඟට ඕපපාතික සත්වයින් නැත. අන්තිම එක මොකද්ද? මෙලව පරලොවද ශ්‍රමණ බ්‍රාහ්මණයින් නැත. වෙන බුදුරජාණන් වහන්සේගේ වාගේ අය නැtei කියලා හිතන එක. මේකට කියව මොකද්ද? දසවස්තුක මිත්‍යා දෘෂ්ටි කියලා. නේද? ඒවත් දෘෂ්ටියක්. හාමුදුරනේ මොකද මහා දානීය කියන්නේ? මහා දානීය තම ගොඩාක් දෙන්නේ. ආ දැන් අපි කියන්නකෝ රුවන්වැලි චෛත්‍ය පේසාවල වල පුරේන්න මට පිරිකර පූජා කරනවා. කෙනෙකුට කියන්න පුළුවන් මේ මොකද්ද මේ මාතරන විකාරේ. නේද? මේකද මේ බුද්ධ ආගම කියලා කියන්නේ. නේද? සමහර අය කියන්නේ එක මලක් පූජා කළත් එකයි 84000ක් මල් පූජා කළත් එකයි. නේද? ඒ වගේ ඒක මහා දානයක් නේ. එක පහනක් පත්තු කළත් එකයි. මහා මේ 84000ක් පත්තු කළත් එකයි. ඉතින් ගොඩක් පූජා කළත් එකයි. නේද? ඒ විදිහට කියන එක මොකද්ද? මහා දානෙන් පාන. අනිත් එක තමයි සාස්වත දෘෂ්ටියයි උච්ඡේද දෘෂ්ටියයි. ඒ කියලා කියන්නේ සාස්වතයි කියලා කියන්නේ සදාකාලිකයි කියලා හිතන එක. උච්ඡේදයි කියලා කියන්නේ මරණින් මත්තේ දෙයක් නැtei කියලා කියනවා. නේද? එතකොට සදාකාලික තියෙන එකයි මරණින් මත්තේ නැtei කියලා හිතන එකයි මොකද්ද? දෘෂ්ටිය. කොච්චර දේවල් වලින් බේරෙන්න තියෙනවා. නේද? අපි අපේ දැනුමේ හැටියට අපි මේ නොයේකුත් දෘෂ්ටීන් වලට වැටෙන්න පුළුවන්. එහෙනම් ඒ දෘෂ්ටියෙන් අයින් වෙන්න ඕනේ. එන ගොඩාක් හිතන්න තියෙන දෙයක් තමයි මේ දෘෂ්ටිය. මේ දිට්ඨාශ්‍රවය. නේද? ඒකත් ආශ්‍රවයක්. සැඩපහරක්. ඒක වැටුණොත් හාමුදුරනේ එතනත් අර ඕපපාතික සත්වයෝ නැත. අපි ඒකත් ඉතින් ඒක අසල ඒක ඇසුම් පමණින් ඒක ඇත්තයි කියලා පිළිඅරගෙන ඉන්නවා නේද? එහෙම නැතුව අපි දැකලා නැහැනේ, දන්නේ නැහැනේ. දන්නේ නැහැ. ඔව් මේක සද්ධාව කියන්නේ ඒකනේ අම්මා. ඔව්. ඒක තියෙන්නම එපායි. විශ්වාසය. ඒ මොකද දැන් ඒක තමයි අම්මා රහතන් වහන්සේට ශ්‍රද්ධාවක් නැති කියලා කියන්නේ. ඒ කියන්නේ විශ්වාසයෙන් පිළිගත යුතු දෙයක් නැහැ. රහතන් වහන්සේ ටික ප්‍රත්‍යක්ෂ කළා. අපි විශ්වාසයෙන් පිළිගන්නේ. රහත් වෙනකොට ඒක අය සැකයක් නැහැ. නිසා ශ්‍රද්ධාව අපට තිබුණට එතෙන්ද කියන්නේ අසද්දෝ රහතන් වහන්සේ ශ්‍රද්ධාව නැහැ කියන එක නෙමෙයි. ශ්‍රද්ධාවෙන් පිළිගන්න දෙයක් නැහැ. ප්‍රත්‍යක්ෂ කළා අවසන්. එතකොට මේ තමයි මොනවද? මිත්‍යා දෘෂ්ටිය. නේද? ඒව නැත්තම් දිට්ඨාශ්‍රවය. බලන්න මේකට වැටුනහම එයා යෝකින් ගලව ගන්න බැරි හැටි. නේද? ඔය මොකක් හරි එකකට වැටුනහම ගැලවෙන්නේ නෑ නේකේ. අර අම්මා කිව්වා වගේ භෞතිකව පෙන්වන්න දෙයක් නැති වුනහම ඒගොල්ලෝ භෞතිකවම ඉන්නවා. නේද?
එතකොට මේකට ඇලිලා ඉන්නේ. මේ ඕගේ ගහගෙන යනවා. ඔව්. ඔව්. හරිද? තේරුණා නේද? එතකොට මේ දෘෂ්ටීන් ටික. මේක දෘෂ්ටි. ඊළඟ එක අවිද්‍යා ආශ්‍රවය. අපි අවිද්‍යා ආශ්‍රවය ඊළඟ දවසට ඉතිරි කරගමු. මොකද මේක සිල් වැඩි සටහනනේ. ඊට ගොඩක් විලා කාලේ ගත නොකර අපි අවසන් කරමු නේද? නැත්නම් මේ ආශ්‍රවේ කතා කරන්න තිබුණා. අපි සිල් වැඩසටහනට හෙට එකතු වෙන්න තියෙන නිසා අපි දැනට නතර කරමු. නේද? එතකොට මේ කතා කරන්නේ මොකද්ද අපි? සමුච්චය සංග්‍රහය. මේ ඔක්කොම එකට එකතු කරලා කතා කරන එක. එතකොට ඒකෙදි අපි සියල්ල එකතු කරලා කතා කරන තැන අපි මේ අපි ලෝකේ තියෙන සියල්ලම එකට එකතු කරගෙන තමයි දැන් කතා කරන්නේ. එතකොට අකුසල සංග්‍රහයයි ඒ වගේම මිස්සක සංග්‍රහයයි බෝධිපාක්ෂික සංග්‍රහයයි සර්ව සංග්‍රහයයි කියලා මේ සමුච්චය මේ සංග්‍රහයේ කොටස් හතරක් තියෙනවා. දැන් මේ අපි කතා කරන්න ගත්තේ අකුසල. එතකොට ආශ්‍රව පිළිබඳව ආශ්‍රව කිව්වත් ඕග කිව්වත් යෝග කියලා කිව්වත් මේ තුනම ඉන්න හඳුන්වන්නේ එකම දේ. නේද? එකම දේ. නිසා ඒක මේ එකක් කතා කරනකොට ඔක්කොම කතා කළා. එක එක පැති තුනකින් ගත්තු එකම කරුණ දෙස පැති තුනකින් බලපු විදිහක්. ඔව්. ඒ ටික තමයි අපි ආශ්‍රව ගැන කතා කරන්නේ. හොඳයි. එහෙමනම් අදට අපි අවසන් කරමු. මේ සිදු කරගන්න තියෙන උතුම් උදාර වූ කුසල ධර්මතාවයන් සියල්ලම සියලු දිනාගේම ජීවිත තුළ පවතින සියලු දුක් කරදර කම්කටොළු විපත් රාදෝෂ දෝසාදී සියලුම දෝෂාන්තකාර ධර්මයේ තුරින් දුරුත වේවා